ඔබ දැන් ට්‍රාන්සිස්ටරයේ පොදු විමෝචක වින්‍යාසයේ අවස්ථා තුන සාකච්ඡා කරා. ඊට අමතරව එහි වර්ධක පරිපථය විශ්ලේෂණය කරා. එහිදී ට්‍රාන්සිස්ටරයක් අපි ගත්තම ඒතර කපාහිරු ප්‍රදේශයේ පවතින අවස්ථාව, සංතෘප්ත ප්‍රදේශයේ පවතින අවස්ථාව සහ ක්‍රියාකාරී ප්‍රදේශයේ තියෙන අවස්ථාව යන අවස්ථා තුනක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒතකොට දැන් ඔබ සාකච්ඡා කරන ලද වර්ධක පරිපථය ක්‍රියාකාරී ප්‍රදේශයේ භාවිතා වන අවස්ථාව. එහිදී මම මෙතන කුඩා උදාහරණයක් වර්ධකය වෙනුවෙන් පෙන්වුම් කරලා තියෙනවා. ඒතර මෙතන මේ UM66 කියන IC එකක් තිබෙනවා. මේකේ සංගීත නාදයන් තැන්පත් කරලා තියෙන එකක්. නමුත් එයට මේ වගේ ස්පීකරයක්, ඒ කියන්නේ ලොකු බාරයක් කෙලින්ම ක්‍රියාත්මක කරවන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් ට්‍රාන්සිස්ටරයක් ආධාරයෙන් වර්ධකයක් විදිහට මෙතන BC 547 කියන ට්‍රාන්සිස්ටරය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ වර්ධකය ලෙස ක්‍රියාත්මක වෙන මේ ට්‍රාන්සිස්ටරය ඇසුරෙන් මේ ස්පීකරය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට මේකේ UM66ට අවශ්‍ය ඒ වෝල්ටීතාවය ප්‍රතිරෝධය සහ මෙතන සෙනර් ඩයෝඩය විසින් යොදලා තියෙනවා. ඒතර මේකෙන් ඉතා කුඩා සිග්නල් එකක් තමයි එළියට එන්නේ. එතකොට මේක වර්ධනය කරලා BC 47 ට්‍රාන්සිස්ටරය විශාල ධාරාවක් ඇති කරන IC ධාරාව ඔයගොල්ලන් ඉස්සෙල්ලා ඉගෙන ගත්ත විදිහට එතකොට මේ ස්පීකරයට ක්‍රියා කරන්න හැකියාව ලැබෙනවා. අපි බලමු මේ පරිපථය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ ඇති ඇටවුම ආධාරයෙන්. right. දැන් මේ ඔබට පෙනෙන්නේ බ්‍රෙඩ් බෝඩ් එකක්. මේකේ අපිට ඉලෙක්ට්‍රොනික පරිපථ හදලා බලන්න පුළුවන්, පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි බෝඩ් එකේ ඉස්සලා පෙන්නලා තිබු පරිපථය තමයි මේ නිර්මාණය කරලා තින්නේ. මේ තමයි UM66 මේ අර සංගීත නාදයේ තැන්පත් කර ඇති IC එක. මේක තමයි BC 47 අපි ගත ට්‍රාන්සිස්ටර්. ඒතර මේක තමයි දැන් වර්ධකයක් විදිහට හැසිරෙන්නේ. ඉතින් මේකෙන් එන සිග්නල් එක මේ ප්‍රතිරෝධය හරහා මේකට යනවා. එතකොට ඒක බේස් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ඒ සිග්නල් එකට අනුව මේකේ IB වෙනස් වෙනවා. ඒතර IB වෙනස් වෙනකොට IC වෙනස් වෙනවා. IC වෙනස් වෙනවා කියලා කියන්නේ ස්පීකරේ හරහා ගමන් කරන ධාරාව වෙනස් වෙනවා. ස්පීකරේ ගමන් කරන ධාරාව වෙනස් වෙනකොට මේකේ ඩයෆ්‍රම් එක කම්පණය වෙන්න පටන් ගන්නවා. ඒකට ඕගොල්ලන්ට බලන්න පුළුවන්, අහගන්න පුළුවන් දැන් මේකේ ඒ ගබඩා කර තිබූ සංගීත නාදය. හරි. දැන් අපි බලමු ට්‍රාන්සිස්ටරේ කොහොමද ස්විචයක් ලෙස භාවිතා කරන්න කියලා. ඒතර ඕගොල්ලන් අපි ස්විච් එක ලක්ෂණ අපි ඉස්සෙල්ලා කතා කරා. එහිදී ස්විච් එක ඔෆ් තත්ත්වයේ තියෙනකොට, ඒ කියන්නේ විවෘත තත්ත්වයේ තියෙනකොට ගමන් කරන ධාරාව ශුන්‍ය වෙන්න ඕනි. එහෙමනම් ට්‍රාන්සිස්ටරේ ඒකට ගැලපෙන්නේ කපහිරු ප්‍රදේශයේ පැවතීම. ඒ වගේම ට්‍රාන්සිස්ටරය ඔන් තත්ත්වයේ නැත්නම් සංවෘත තත්ත්වයේ තියෙනකොට ගමන් කරන ධාරාව උපරිම වෙනවා, වෝල්ටීතාව අම් වෙනවා. එහෙමනම් ට්‍රාන්සිස්ටරය එතන තියෙන්න ඕනි සංතෘප්ත ප්‍රදේශය. එහෙනම් ස්විච් එකක් ලෙස අපි භාවිතා කරන ට්‍රාන්සිස්ටරයක් අපි කපහිරු ප්‍රදේශයෙන් කෙලින්ම යන්න ඕනි සංතෘප්ත ප්‍රදේශයට. ඒතර ඒ අවස්ථා දෙක භාවිතා කරලා අපිට ස්විච් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒතර මේ ට්‍රාන්සිස්ටර් පරිපථය අපි බැලුවොත් එම මෙතන තියෙනවා ට්‍රාන්සිස්ටරේ 2N22 කියන ට්‍රාන්සිස්ටරය. මෙතන තියෙනවා මෝටරයක්. එතකොට මේ පැත්තෙන් තමයි මේ මෝටරේ ක්‍රියාත්මක කරන අවශ්‍ය සිග්නල් එක සංඥාව දෙන්නේ. ඒතර මෙතන තියෙන LDR එකක්, මෙතන තියෙන ප්‍රතිරෝධයක්. එතකොට ආලෝක තීව්‍රතාවය අඩු අවස්ථාවක් අපි ගත්තොත් එහෙම LDR එකේ ප්‍රතිරෝධය ගොඩක් වැඩි වෙනවා. එතකොට LDR එකේ ප්‍රතිරෝධය වැඩි වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන තියෙන 6 වෝල්ට් විභව බැස්ම දැන් මෙතන කොටස් දෙකකට බෙදෙනවා විභව බෙදුමක් ලෙස. එතන මෙතන වෝල්ටීතාව ගොඩක් අඩු වෙනවා. මෙතන වෝල්ටීතාව ගොඩක් අඩු වෙනකොට මෙයා ඉදිරි නැඹුරු කරන්න තරම් ප්‍රමාණවත් නැත්නම්, ඒ කියන්නේ 0.4ට වඩා අඩුයි නම් මේක කපහිරු ප්‍රදේශයට යනවා. ඒක කපහිරු ප්‍රදේශයේ පවතිනවා කියලා කියන්නේ IB බිඳුවයි. IB බිඳුවයි කියන්නේ IC බිඳුවයි. ඒ කියන්නේ මෝටරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ආලෝක දීතාව අපි වැඩි කරොත් එහෙම මෙතන ප්‍රතිරෝධය අඩු වෙනවා. මෙතන ප්‍රතිරෝධය අඩු වෙනවා කියලා කියන්නේ විභව බැස්මට අනුව, විභව බෙදුමට අනුව LDR එක හරහා තියෙන විභව බැස්ම අඩු වෙනවා. ඒ කියන්නේ B විභවය වැඩි වෙනවා. ඒ විභවය වැඩි වෙනකොට ඒක 0.7 පහු කරොත් එහෙම මෙයා ඉදිරි නැඹුරු වෙනවා. එතකොට ඕගොල්ලන් දන්නවා ට්‍රාන්සිස්ටරය සංතෘප්ත වෙන්න නම් ඒ අවශ්‍ය ධාරාව පහු කර IB ධාරාව යම් ඉහළාගයකට පැමිණෙන්න ඕනේ. ඒතර ඉහළාගයකට පැමිණිච්ච පසු මේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත වෙනවා. ඒතර සම්පූර්ණ වෝල්ටේජ් තාම 6 වෝල්ට් වාගේ මෝටරයට ලැබෙනවා
මෙතන අපි ගත්තොත් VCE වෝල්ටේජතාවය ආසන්න වශයෙන් ශුන්‍ය වෙනවා. එතකොට අපිට මෝටරේ ක්‍රියාත්මක වෙනවා දැක් ගන්න පුළුවන්. එහෙමනම් ආලෝක සංඥාවක් ඇසුරෙන් අපිට මෙතන විදුලි මෝටරයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ විදිහට මේ ස්විච් පරිපත විවිධ අවස්ථාවල භාවිත කරන්න පුළුවන්. විවිධ සංඥා අරගෙන අපිට ඕනි විදිහට ඒ සංඥාව පරිවර්තනය කරන්න පුළුවන්. දැන් මෙතන අපි ආලෝක සංඥාව පරිවර්තනය කරනවා විදුලි මෝටරයක ක්‍රියාකාරීත්වය දක්වා. එතකොට මේ විදිහට අපිට ස්විච් කරන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් භාවිතා කරලා 99% වගේ ට්‍රාන්සිස්ටර් හැමතැනම භාවිතා වෙනවා ස්විච් එකක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ක්‍රමයට අපිට විවිධ අවස්ථාවලදී ට්‍රාන්සිස්ටර් භාවිතා කරන්න පුළුවන්. එහිදී ඔබ දැනගන්න ඕනි මොකක්ද අවශ්‍යතාවය කියලා. කපාහිරු ප්‍රදේශයේ සිටින්න නම් VBE 0.7ට වඩා අඩු වෙන්න ඕනි. එතකොට මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට සංතෘප්ත ප්‍රදේශයට අපි යන්න නම් βIB ඔයගොල්ලන් කතා කරලා තිබුණා අපි පොදු විමෝචක වින්‍යාසයේදී. එතකොට βIB කියන එක වැඩි වෙන්න ඕනි ICRC කියන අගයට වඩා. එතකොට මේක කෙලිම සන්තුෂ්ත වෙනවා. එතකොට අපිට මෙතන තියෙන උපකරණ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක අපි මේ පරිපතේ ආදර්ශනය මෙතනින් නිරීක්ෂණය කර බලමු. හරි. දැන් අපි බලමු මේ පරිපතේ මෙතන කොහොමද තියන්නේ කියලා. මේ තමයි LDR එක. මේ තමයි අර ප්‍රතිරෝධය මෙතනින් සඳහන් කර ඇති ප්‍රතිරෝධය. මේක තමයි ට්‍රාන්සිස්ටරය. එතකොට මේ ජව සැපීම ලබා දීලා තිනවා. මෙතනින් විදුලි මෝටරේ සම්බන්ධ කරලා තිනවා. මේක තමයි විදුලි මෝටරේ. එතන කලෙක්ටර් එකකට සහ VCC වලට තමයි විදුලි මෝටරේ සවි කරලා තියෙන්නේ. දැන් අපි බලමු මම මෙතන ආලෝක තීව්‍රතාවය දැන් කාමර උෂ්ණත්වයේ තියෙන්නේ. කාමර ආලෝක තීව්‍රතාවයේ තියෙන්නේ. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක ඉදිරි නැඹුරු කරන්න. එතනදී ඒ කියන්නේ ප්‍රතිරෝධය තාමත් ඉහළගේ එකයි තියෙන්නේ. දැන් ප්‍රතිරෝධය අඩු කරලා බලමු. ආලෝක තීව්‍රතාවය අපි වැඩි කරලා. ඒතර ඔයගොල්ලන්ට පේනවා විදුලි මෝටරේ කැරකෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රතිරෝධය LDR එකේ ප්‍රතිරෝධය අඩු වෙලා VBE 0.7 පවු කරලා අර βIB කියන එක ICRC ඉක්මවලා ගිහිලා තියෙනවා. ඉතින් මේක හොඳට මෝටරේ කැරකෙනවා පේනවා. අපි ඉවත් කරොත් ආලෝකය ඉවත් කරොත් මෝටරේ නවතිනවා. ආය අපි ආලෝකය යොමු කරොත් මෝටරේ කැරකෙන ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේක තමයි ස්විච් එක ක්‍රියාකාරීත්වය. එතකොට විවිධ සංඥා අපිට විවිධ යෙදීම් වලට භාවිතා කරන්න පුළුවන්. ඒතර මෙතන ආලෝක සංඥාව අපි විදුලි මෝටරයක් ක්‍රියාත්මක කිරීමට යොදාගෙන තිබෙනවා. right. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් පිළිබඳව. ඒ කියන්නේ ඔයගොල්ලන් ඉස්සෙල්ලා සාකච්ඡා කරේ BJT වර්ගයේ ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වය. දැන් අපි ගත්තොත් ට්‍රාන්සිස්ටර් වර්ග දෙකකට අපිට බෙදා ගන්න පුළුවන් BJT සහ FET. BJT කියලා කියන්නේ බයිපෝලාර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් කියන්නේ ද්විධව සංදි ට්‍රාන්සිස්ටරය. FET කියලා කියන්නේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. ඒ කියන්නේ ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්. එතකොට අපි ගත්තොත් මේ ට්‍රාන්සිස්ටර් වර්ග දෙක විශේෂතාවයන් ගත්තොත් එහෙම BJT ට්‍රාන්සිස්ටරය අපි බයිපෝලාර් ජංක්ෂන් කියන්නේ ද්විධ්‍රව කියලා කියන්නේ කුහර සහ යන ඉලෙක්ට්‍රෝන යන දෙවර්ගයේම විදුලි සන්නයනට දායක වෙනවා. නමුත් අපි FET ට්‍රාන්සිස්ටර් එක ගත්තොත් කුහර හෝ ඉලෙක්ට්‍රෝන යන ඒ දෙවර්ගයෙන් එක් වර්ගයයි විදුලි සන්නයනට දායක. ඒකින්ද අපි ඒකට කියනවා ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා කියනවා. එතකොට ඊළඟ කාරණාව තමයි BJT ට්‍රාන්සිස්ටර් එක ගත්තොත් එහෙම දැන් අර IC ධාරාව පාලනය කරන්නේ IB ධාරාවෙන්. ඒ කියන්නේ විශාල ධාරාවක් කුඩා ධාරාවක් මගින් පාලනය කිරීම තමයි BJT ට්‍රාන්සිස්ටර් එක සිද්ධ වෙන්නේ. නමුත් FET ට්‍රාන්සිස්ටර් එක ගත්තොත් ඊට වඩා වෙනස්. ඒකේ ධාරාවක් පාලනය වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින්. එතකොට අතන ධාරාව පාලනය කරන්නේ කුඩා ධාරාවක් මගින්, මෙතන ධාරාව පාලනය කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින්. එතකොට ඒ වෙනස මේකේ අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම BJT ට්‍රාන්සිස්ටර් එකක් ගත්තොත් එහෙම එයා අපි B සංදිය ඉදිරි නැඹුරු කරේ නැත්නම් ඒක හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ තියෙනකොට ඒක විවෘත ස්විච් එකක් විදිහටයි පවතින්නේ. එතකොට ඒක අපි සංවෘත කරන්න ඕනේ. ඒ කියන්නේ මේක ක්‍රියාත්මක කරවන්න වෙනවා. අක්‍රීය එක ක්‍රියාත්මක කරවන්න වෙනවා. නමුත් FET ට්‍රාන්සිස්ටර් එක ගත්තොත් ඒකේ අනිත් පැත්ත පටන් ගන්නකොට සාමාන්‍ය තත්ත්වයේ තියෙනකොට ඒක හොඳ සන්නායකයක් හොඳට ක්‍රියාත්මක වෙනවා. අපිට කරන්න තියෙන්නේ ඒක අක්‍රීය කරන එක. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයක් භාවිතා කරලා අපිට ඒක අක්‍රීය කරන්න පුළුවන්. ඒ කියන්නේ ධාරාව අඩු කරන්න පුළුවන්. අරකේ අපි ධාරාව වැඩි කිරීම කරන්නේ අක්‍රීය එක ක්‍රියාත්මක කරන එක. මේක ක්‍රියාත්මක වෙන එක. ඒ කියන්නේ හොඳ සන්නායකය පරිවාරකයක් බවට පත් කිරීම තමයි අපි විද්‍යුත් ක්ෂේත්‍රයක් යෙදීමෙන් කරන්නේ. ඒතර මේ මූලික වෙනස්කම් දෙක මේ ට්‍රාන්සිස්ටර් වර්ග දෙක ගත්තම
තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම BJT ඔයගොල්ලන් දැක්කා ආකාර දෙකකට කැඩුනා NPN PNP කියලා. ඒ වගේම අපි FET ගත්තොත් එහෙම ट्रांसिस्टर वर्ग මූලික වශයෙන් කුලක දෙකකට බෙදෙනවා. JFET ඒ කියන්නේ ජන්ක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ट्रांसिस्टर කියන සංදි ක්ෂේත්‍රාචරණ ट्रांसिस्टर කියන වර්ගය. ඒ වගේම MOS FET කියන MOSFET කියලා අපි කියනවා metal oxide semiconductor field effect ट्रांसिस्टर කියලා වර්ග දෙකකට කැඩෙනවා. ඉතින් අපි අපේ සිලබස් එකේ මෙතනින් පස්සේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ JFT කියන ट्रांसिस्टर වර්ගය අරගෙන ඒකේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය විස්තර කිරීමයි මෙතනදී සිදු කරන්නේ. අපි දැන් JFT ඒ කියන්නේ සංදි ක්ෂේත්‍රාචරණ ट्रांसिस्टर ගැන තරමක් සාකච්ඡා කර බලමු. එෙහිදී අපිට එය කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් නැවත කුලක දෙකකට. අපි කියනවා N channel P channel කියලා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒතකොට එෙහිදී N channel වර්ගය ගත්තොත් එහෙම සංකේතය මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. P channel සංකේතය මේ විදිහට. ඒතර ඔයගොල්ලන්ට පේනවා මෙතන ඊතලයක් තිබෙනවා. ඒතර ඊතලය තිබෙන්නේ ධාරාවක් යනවා නම් යන්න පුළුවන් විදිහට මේකේ ධාරාවක් යන්නේ නැහැ. නමුත් ධාරාවක් යනවා නම් යන්න පුළුවන් වෙන විදිහටයි ඊතලයේ තියෙන්නේ. මේකෙත් එමයයි ධාරාවක් යනවා නම් යන්න පුළුවන් වෙන්නේ ඒ පැත්තට. ඒතර පස්සේ අපි සලකා බැලුවොත් ඔයගොල්ලන්ට ඒක තේරෙයි. ඒතර ඒ පැත්තට ඊතලයේ යොදලා තියෙන්නේ. මේකේ මතක තියාගන්න GS අතර ධාරාවක් යන්නේ නැහැ. යනවා නම් යන විදිහටයි ඒ ඊතලය නිරූපණය කරලා තියෙන්නේ. ඒතර මෙතනදී අපි BJT ट्रांसिस्टर දැක්වා කලෙක්ටරේ තිබ්බා, එමිටරේ තිබ්බා, බේස් එක තිබ්බා. ඒ වගේම මේකෙත් තියෙනවා අග්‍රතුරක් අපි ඩ්‍රේන් සෝස් ගේට් කියලා කියනවා. එතකොට ඩ්‍රේන් අපි සොරවුව කියලා කියනවා. සෝස් අපි ප්‍රභවය කියලා කියනවා. ගේට් එක ගේට්ටුව කියලා කියනවා. එතකොට ඩ්‍රේන් සෝස් ගේට් කියලා අග්‍ර තුනක් තිබෙනවා. අර විදියමයි. මේකේදී එතකොට P channel වර්ගයේත් ඒ විදිහටම තිබෙනවා. එතකොට මේකේ අපි අභ්‍යන්තර ආකෘතිය පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බැලුවොත් එහෙම මේක කෙලින්ම සන්නායකයක්. ඒතර N channel වර්ගයේ කෙලින්ම N වර්ගයේ අද සන්නායකයක් තියෙන්නේ D වලින් ඉඳන් S වලට. ඒතර මේක හොඳ සන්නායකයක් දැන්. එතකොට ඒකේ වටේට තියෙනවා P ලෙස මාත්‍රණය කරපු ප්‍රදේශයක්. ඒතර මම මේ සංකේත මෙතන මේ වයර් එක යොදලා තියෙන්නේ සම්බන්ධය යොදලා තියෙන්නේ මේ පැති දෙක එකට සම්බන්ධය කියලා කියන්න. මේ අනුතුරු ඒවට අපි මේක සාමාන්‍යයෙන් අඳින්නේ නැහැ. නමුත් මේ පැත්තයි එකට සම්බන්ධ වෙලා තිබෙන්නේ. එතකොට මෙතන P වර්ගයේ අද සන්නායකයේ තියෙනවා දෙපැත්තෙන්. ඒ N channel නැත්නම් N සන්නායකයේ කෙලින්ම තියෙනවා D වලින් ඉඳන් S වලට. ඒතර P channel ගත්තොත් ඒකේ අනිත් පැත්ත. ඒතර සන්නායකයේ වෙන්නේ P වර්ගයේ අද සන්නායකය දෙපැත්තෙන් තියෙනවා අර N ලෙස මාත්‍රණය කරපු ප්‍රදේශ දෙක. ඒකත් මේ විදිහට සම්බන්ධ කරලා ගේට්ටුවට සම්බන්ධ කරලායි තිබෙන්නේ. එතකොට මේ ආකාරයෙන් තමයි මේ ට්‍රාන්සිස්ටර් අපි සංකේතාත්මකව නිරූපණය කරොත් පවතින විදිය ඇත්ත වශයෙන් මේ සාදා ඇති ආකාරය ඊට වඩා හත්පසින් වෙනස් විදියක්. නමුත් මේක අපි සංකේතාත්මකව මේකේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමට අපි මේ විදිහට භාවිතා කරනවා. ඒතර ඕගොල්ලන්ට පේනවා මේක කෙලින්ම සන්නායකයක් තියෙන D වලින් ඉඳන් S වලට. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ මේක පටන් ගන්නකොට හොඳ සන්නායකයක්. එහෙනම් අපිට තියෙන්නේ මේක අක්‍රිය කරන්න. එහෙනම් අක්‍රිය කිරීම තමයි අපේ ඊළඟ මේකේ ක්‍රියාකාරීත්වය විස්තර කිරීමේදී අපි කරනු ලබන්නේ. අපි දැන් බලමු මේකේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒතර අපි ගත්තොත් BJT ट्रांसिस्टරයේ ඔයගොල්ලන් දැක්කා අවස්ථා දෙකක් තෘප්ත වෙන්න ඕනි. පළවෙනි තමයි B සංදිය ඉදිරි නැඹුරු වෙන්න ඕනි. ඒ වගේම C සංදිය පසු නැඹුරු වෙන්න ඕනි. අපි මේ වගේ ट्रांसिस्टරයක් ගත්තොත් මේකේ දැන් අපිට තියෙන්නේ ධාරාව අඩු කිරීම. ධාරාව අඩු කිරීමට මේකේ තියෙන තිබිය යුතු මූලික අවශ්‍යතාවය තමයි මේ VGS. ඒ කියන්නේ S ට සාපේක්ෂව G විභවය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි S වලින් ඉඳන් බලනකොට G පහලින් තියෙන්න ඕනේ. එහෙනම් ඍණාගයක තියෙන්න ඕනේ විභවය වශයෙන්. ඒතර මේක තමයි මේකේ මූලික අවශ්‍යතාවය. දැන් මම ගත්ත මේ අවස්ථාව VGS බිඳුවයි. ඒ කියන්නේ G ට S ට සාපේක්ෂව G විභවයේ බිඳුවක් වන අවස්ථාවත් VDS බිඳුවයි. ඒ කියන්නේ S ට සාපේක්ෂව D විභවයේ බිඳුවක් වන අවස්ථාවත්. ඒතර මේ අවස්ථාවේදී දැන් ඔයගලන්ට මෙතන අපි තියෙන N සහ P. එතකොට ඔයගලන් දන්නවා දැන් මේක අපි සාමාන්‍ය සංදි දියෝඩේත් කතා කරා PN සංදිය ගත්තම අතර විසරණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් මෙතනත් ඒ සිද්ධියම වෙනවා. ඉලෙක්ට්‍රෝන N කලාපෙන් P කලාපයට පයින්නවා. ඒතර N කලාපෙන් P කලාපයට පයින්නකොට මෙතන හැදෙනවා අර හායිත ස්තරයක්. ඒතර මම මේ හායිත ස්තරය ලකුණු කරොත් ඒතර මේ විදිහට හායිත ස්තරයක් අභ්‍යන්තරේ හැදිලා තියෙන්නේ අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ट्रांसिस्टरයක්. ඒතකොට මේකට හේතුව තමයි අර විසරණ ක්‍රියාවලිය අර සිදුවීමමයි මෙතන වෙන්නේ. ඒතර මෙතන ආයත ස්තරයේ සැදිලා තිබෙනවා. දැන් එතකොට සාමාන්‍යයෙන් තත්ත්වයේ තියෙන ट्रांसिस्टर එක අභ්‍යන්තර ස්වභාවය මේ ආකාරයටයි තියෙන්නේ. ඊළඟට අපි බලමු
VDS වලට අපි අගයක් දුන්නොත් කුමක් සිද්ධ වෙයිද කියලා. එහෙනම් මම දැන් VGS ශුන්‍යයම තියාගෙන VDS වැඩි කරනවා. එහෙනම් ඒ සඳහා මම ප්‍රතිරෝධයක් සහ සැපයුමක් ගන්නවා. වැඩි කරන්න පුළුවන් සැපයුමක්. එහෙනම් දැන් මොකක්ද අපි සිදු කරන්නේ? VGS ශුන්‍යය තියාගෙන ඔයගලන්ට පේනවා මේක කෙලින්ම සම්බන්ධයි. එහෙනම් මෙතන තමයි අපි මම විභව බිඳුව වල සලකන්නේ. එතකොට ජීවල විභවයත් බිඳුවෙම තියෙනවා. දැන් DS හරහා වෝල්ටේජතාවයක් ඇති කරනවා. ඒතර මේක අසමානයි බිඳුව බවට මම පත් කරනවා. ඉතින් මෙතනින් සැපින් වෝල්ටේජතාව මම වැඩි කරනවා. ඉතින් සැපින් වෝල්ටේජතාව වැඩි කරනකොට ඔයගලන්ට පේනවා D වල ඉඳන් S වලට තමයි මේ විභව වැස්ම ඇති වෙන්නේ, විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ. ඒතර D වල ඉඳන් S වලට විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙනකොට මම මේ ලක්ෂ්‍ය ටිකක් මෙහෙම ලකුණු කරොත් එimhe උදාහරණයකට මම මෙතන ගත්තොත් එimhe මෙතන වෝල්ට් 8ක් වගේ අවස්ථාවක් ගත්තොත් එimhe S ට සාපේක්ෂව මෙතන වෝල්ට් 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි බිඳුව වශයෙන් විභවය අඩු වීගෙන එනවා. ඒතර විභවය මේ පැත්තට D වලින් ඉඳන් S වලට අඩු වෙනවා. ඒතර D වලින් ඉඳන් S වලට අඩු වෙනකොට ඕගොල්ලන් බලන්න P සහ N නාලිය අපි කියනවා මෙතන channel අතර විභවාන්තරය. එතකොට මෙතන ගත්තොත් මෙතන P ඉන්නේ බිඳුවේ. නමුත් මේ වගේ තැනක් ගත්තොත් ඒ විභවාන්තරය 7ක් වෙනවා. නමුත් මේ වගේ තැනක් ගත්තොත් විභවාන්තරය 4ක් වෙනවා. එහෙනම් අපිට පේනවා උඩ ඉඳන් පල්ලහැට අපි යනකොට G ඉඳන් බලනකොට ගේට්ටුව සහ channel අතර විභවාන්තරය විචලනයක් තියෙනවා. උඩ විභවාන්තරය වැඩි, යට විභවාන්තරය අඩුයි. ඊළඟට බලන්න අපි වැඩි විභවය දීලා තියෙන්නේ n පැත්තට. එහෙනම් මේක පසු නැඹුරු වෙන විදිහටයි පැවතිය යුතු වන්නේ. එහෙමනම් පසු නැඹුරු වෝල්ටේජතාවය D ට ආසන්නයේ, කියන්නේ ඩ්‍රේන් එකට ආසන්නයේ පසු නැඹුරු වෝල්ටේජතාව වැඩි, ප්‍රභවයට ආසන්නයේ නැත්නම් සෝස් එකට ආසන්නයේ පසු නැඹුරු වෝල්ටේජතාව අඩුයි. එහෙමනම් හායිති ස්තරයේ පළල වැඩි වෙන්න ඕනේ. එවනම් D ආසන්නයේ හායි ස්තරයේ පල්ල වැඩි, S ආසන්නයේ හායි පල්ල අඩුයි. එහෙමනම් මම නව තත්ත්වයට ගැලපෙන පරිදි මට හායි ස්තරය අඳින්න පුළුවන්. මේ ආකාරයට දැන් ඔයාලට පේනවා D ආසන්නයේ හායි ස්තර පල්ල වැඩි, S ආසන්නයේ හායි ස්තර පල්ල අඩුයි. දැන් ඒ කියන්නේ ඩිප්ලිෂන් රීජන් එක නැත්නම් හායිති ස්තරය දැන් channel දෙසට මේ ගමන් කරනවා, channel තුලට ගමන් කරනවා. දැන් හිර කිරීමක් වෙනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ මෙතනින් DS හරහා ගමන් කරන විදුලි ධාරාව. අපි මේකට අනුව ප්‍රස්ථාරයක් ඇන්දොත් VDS සමග ID ධාරාව අපිට ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. දැන් අපි BJT ට්‍රාන්සිස්ටරේ අපි ඇන්දේ VCE සමග IC ධාරාව. මේකේ අපි අඳින්නේ VDS සමග ID ධාරාව. එතකොට VDS බිඳුවක් කියනට ඕගොල්ලන් දැක්ක මේකේ ධාරාවක් ගමන් කරන්නේ නැහැ. දැන් අපි VDS වැඩි කරනකොට මේක හොඳ සන්නායකයක්. එහෙමනම් ID වැඩි වෙන්න ඕනි. ඒතර පළවෙනි වෙන් අපිට දැක් ගන්න පුළුවන් මේ වගේ රේඛීය විචලනයක් දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ channel එක දැන් ක්‍රියාත්මක වෙන්නේ නියත ප්‍රතිරෝධයක් ඇති ඕමික සන්නායකයක් විදිහට. එතකොට වෝල්ටේජතාවයේ සමග ID රේඛීයව වැඩි වෙනවා. ඔහොම වැඩි වෙලා ඉන් අනතුරුව අපිට දැක් ගන්න ලැබෙනවා මේ ID නියත වෙනවා. ඒ කියන්නේ අපි VDS වැඩි කරාට විදුලි ධාරාව ID වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් VDS සමග මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. දැන් ප්‍රතිරෝධය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී සිදුවන්නේ දැන් මේ ආයත ස්තරයේ ලං වෙලා මේකේ දිග, ඒ කියන්නේ නාලියේ දිග වැඩි වෙනවා. එතකොට දිග වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. එතකොට ප්‍රතිරෝධය වැඩි වෙනකොට ID වෙනස් වෙන්නේ නැතුව තිබෙනවා. එතකොට ඒක අපිට ගන්න පුළුවන් අර සන්තුෂ්ත උනාය කියන අදහස ගන්න පුළුවන්. දැන් channel එක සන්තුෂ්ත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ VDS සමග ID වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපි කලින් දැක්ක ප්‍රදේශයේ VDS සමග ID වැඩි වුණා. ඒකට අපි කියන ඕමික ප්‍රදේශය කියලා. ඒ කියන්නේ ඕම් නියමයට අනුකූලව වගේ ක්‍රියාත්මක වෙනවා. ඒක ඕමික ප්‍රදේශය. එතනින් පස්සේ ප්‍රදේශය සන්තුෂ්ත ප්‍රදේශය බවට පත් වෙනවා. එහෙනම් මේ ප්‍රදේශය. ඊළඟට සිදුවන්නේ මේ ක්ෂණිකව ID වැඩි වෙනවා. වෝල්ටේජතාව නියත වෙලා. ඒ කියන්නේ මේක
බිඳ වැටෙනවා. ට්‍රාන්සිස්ටරේ බිඳ වැටෙනවා. එනම් බිඳ වැටුම් ප්‍රදේශයට පැමිණෙනවා. එහිදී VDS වැඩි වෙන්නේ නැහැ. ID වැඩි වෙනවා. ඒතර මෙන්න මේ විශේෂ වෝල්ටීයතාවය කියන්නේ පළවෙනියෙන්ම සන්තුෂ්ත වෙන වෝල්ටීයතාවය අපි කියනවා VPO කියලා. පින්ච් ඔෆ් වෝල්ටේජ් කියලා කියන්නේ කොනිති වෝල්ටීයතාව කියලා සිංහලෙන් කියනවා. පින්ච් කරනවා කියලා කියන්නේ අපි හිර කරනවා කියන. ඒතර පින්ච් ඔෆ් වෝල්ටේජ් කියලා කියන්නේ එතනට. එතකොට ඒ වෙලාවේ ගමන් කරන උපරිම ධාරාව අපි කියනවා IDSS කියලා කියනවා. එතකොට gate shorted source කියන අදහසෙන් IDSS කියලා කියනවා මේ උපරිම ධාරාව. එතකොට ඒ වෙලාවේ පවතින උපරිම ධාරාව. එතකොට ඒ වෝල්ටීයතාවය අපි කියනවා VPO කියලා pinch of voltage කියලා කියනවා. එතකොට මෙතන බිඳ වැටුම් වෝල්ටීයතාවය අපි VBO කියලා කියනවා breakdown voltage එක. එතකොට ඒ විදියටයි මේ විචලනය සිද්ධ වෙන්නේ. අපි VGS ශුන්‍යයේ තියලා VDS වැඩි කරොත් මෙවැනි සිදුවීමක් තමයි වෙන්නේ. එතකොට නැවත අපි කිව්වොත් එහෙම පළවෙනියෙන්ම VDS වැඩි කරනකොට අපිට ආයත ස්තරයේ ස්වභාවය අපිට මේ රූපයෙන් පෙන්නනවා. මොකද මෙතින් මෙතනට වෝල්ටීයතාවය අඩු වෙගෙන එන්නේ. ඒතර ඉහළ ප්‍රදේශයේ වෝල්ටීයතාවය වෙනස වැඩි, පහළ ප්‍රදේශයේ වෝල්ටීයතාවය වෙනස අඩුයි. ඒතර මේක පසුනැඹුරු වෙන විදියටයි තියෙන්නේ. එහෙමනම් ඩිප්ලිෂන් රීජන් එක ආයත ස්තරය D ප්‍රදේශයේ නාලිය තුලට වැඩිපුර යනවා. ඒ නිසා උඩින් ඩිප්ලිෂන් රීජන් එක වැඩි වෙනවා. නමුත් මුලදී අපිට පේනවා ලොකුවට ප්‍රතිරෝධ වෙනසක් මේකේ වෙන්නේ නැහැ. එහෙනම් මේක සාමාන්‍ය ඕමික ප්‍රතිරෝධයක් ලෙස හැසිරෙනවා. නමුත් එක්තරා අවස්ථාවකින් පස්සේ ඒ කියන්නේ වෝල්ටේජ් එක VPO වලට ආවට පස්සේ පින්ච් ඔෆ් වෝල්ටේජ් එකට ආවට පස්සේ ධාරාව නියත වෙනවා. එහෙනම් ඒකට හේතු වෙන්නේ අනතුරුව VDS සමග නාලිය ප්‍රතිරෝධය වැඩි වීමයි. ඒ කියන්නේ නාලිය දිග වැඩි වෙලා ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒකට ඒ නිසා ධාරාව නියතව තිබෙනවා. අවසානයේදී මේක බ්‍රේක් ඩවුන් වෙනවා. ඒ කියන්නේ කපහාරි ප්‍රදේශයට යනවා. මේක නාලිය බිඳ වැටෙනවා. ඒ කියන්නේ විශාල ධාරාවක් ගමන් කරන වෝල්ටීයතාව නියත වෙලා. රයිට්. එහෙනම් එතකොට ඔන්න අපි පළවෙනියෙන් කතා කරා VGS බිඳුවයි VDS බිඳුවයි අවස්ථාව. දැන් අපි කතා කරා VGS බිඳුවයි නමුත් VDS අපි වැඩි කරා. රයිට්. දැන් අපි බලමු VGS වලට ඍණ වෝල්ටීයතාවයක් ලබා දීලා ඒ කියන්නේ S ට සාපේක්ෂව G විභවයේ අඩු වගේක පවත්තලා කොහොමද මෙතන සිදු වෙන්නේ කියලා. එහිදී මම පළවෙනියෙන්ම මෙතන VDS ශුන්‍ය කරලා සිටිනවා. VDS දැන් ශුන්‍යයේ තියෙන්නේ. දැන් මෙතන මම S ට සාපේක්ෂව G වෝල්ටීයතාවය ඍණ කරන්නයි හදන්නේ. රයිට්. ඒක ඍණ කරනවා කියලා කියන්නේ දැන් බලන්න නැවත මේක පසුනැගුරු වෙන විදිහටයි හදලා තින්නේ. අපි ඍණාග්‍රය P පැත්තටයි ධනාග්‍රය S පැත්තට ඇදිලා තියෙන්නේ. ඒ කියන්නේ S ට සාපේක්ෂව G ඍණ වෙනවයි කියලා කියන්නේ නැවත පසුනැගුරු වෙන විදිහටයි මේක පවත්වන්නේ. එහෙනම් මේක පසුනැගුරු කරොත් එහෙම මොකද්ද වෙන්නේ? මේ ආයත ස්තරයේ පල්ල ටික ටික වැඩි වෙන්න ඕනේ. එතකොට මම මෙතන වෝල්ටීයතාවයේ ඍණව වැඩි කරනකොට ආයත ස්තරයේ ටික ටික පළල වැඩි වෙනවා. එතකොට ඔහොමම ගිහිල්ලා එක අවස්ථාවක් එනවා මේ ආයත ස්තරය මැදදී හම්බ වෙනවා. ඒ කියන්නේ channel එක සම්පූර්ණයෙන්ම වැහෙනවා. දැන් මේක හරියට අපි ගත්තොත් එහෙම වතුර බටයක් අපි ප්ලාස්ටික් රබර් වතුර බටයක් ගත්තොත් එහෙම මේකේ වතුර ගමන් කරනවා. දැන් මුලින් වතුර ගමන් කරනවා. දැන් අපි මේක මිරිකනවා. ඒතර මිරිකනකොට මොකද්ද වෙන්නේ? අර ජලය ගමන් කරන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. අපි GS වෝල්ටීයතාව ඍණව වැඩි කරනකොට ආයත ස්තරයේ දෙපැත්තෙන් ඇවිල්ලා මැදදී හම්බ වෙනවා. ඒ කියන්නේ ධාරාවට යන්න තියෙන සන්නායක ඉඩකඩ අඩු කරනවා. ඒකට එක්තරා අවස්ථාවකදී මේ සම්පූර්ණයෙන්ම සංදිය වැසී යනවා. අපි ඒකට කියනවා cut off region එකට ආව කියලා. ඒ කියන්නේ VGS off voltage එක කියලා අපි කියනවා. ඒතර මේ අවස්ථාව මේ දෙන්න හම්බ වෙන අවස්ථාවට අපි කියනවා VGS off voltage කියලා කියනවා. ඒතර එතනදී මේ සම්පූර්ණයෙන්ම සංදිය වැසී යනවා. සාමාන්‍ය ට්‍රාන්සිස්ටරයක් ගත්තොත් එහෙම මේ VPO ඒ කියන්නේ pinch off voltage කියලා අපි ගත්තා. මේ pinch off voltage එක විශාලත්වයයි VGS off voltage එකේ විශාලත්වයයි සමාන වෙනවා. හැබැයි S ට සාපේක්ෂව G විභවයේ ඍණයි මෙතන වෝල්ටේජ් එක අපි VPO කියලා ගන්නකොට S ට සාපේක්ෂව D වෝල්ටේජ් එක ධනයි. නමුත් අගයන් දෙක විශාලත්වයෙන් සමානයි. ලකුණ විතරක් ධන මේක ධන නම් මේක
ඍණ හැටියටයි අපි ගන්න. ඉතින් ලකුණු විනිතා වෙනස් අගයන් දෙක සමාන වෙනවා. දැන් මේක සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. එතකොට මේ VGF වෝල්ට් ඔෆ් කියන වෝල්ටේජ් එක. එහෙනම් අපිට channel එක හරහා ගමන් කරන ධාරාව ශුන්‍ය කරන්න පුළුවන්. මේ VGF ඔෆ් වෝල්ටේජ් එකට වඩා ඍණ වෝල්ටේජතාවය ලබා දුන්නොත් මේක හරහා ධාරාව ශුන්‍ය වෙලා යනවා. ඒ කියන්නේ වැසි යනවා, ධාරාව නැති වෙලා යනවා. දැන් ඊළඟට අපි බලමු දැන් ඊළඟට අපි බලන්නේ අවස්ථා දෙකම එක විට අපි බලමු. ඒ කියන්නේ VGS යම් ඍණාගයක තියෙනවා අසමාන බිඳුව අපි VDS වෝල්ටේජතාව වැඩි කරනවා. ඒ කියන්නේ D ට සාපේක්ෂව S ට සාපේක්ෂව D වෝල්ටේජතාව වැඩි කරලා මේකේ ධාරාව නිරීක්ෂණය කරන්නයි යන්නේ. එහිදී අපිට දැක ගන්න පුළුවන් අමුතු හැසිරීමක් මේකේ. අපි VGS යම් ඍණාගයක තියලා ඒ කියන්නේ VGS off අගයට වඩා අඩු විශාලත්වයෙන් අඩු යම් අගයක තියලා අපි VDS වැඩි කරොත් එහෙම අපිට අමුතු හැසිරීමක් මේක දැක් ගන්න පුළුවන්. මම ප්‍රස්ථාරයෙන් ඒක නිරූපණය කරන්නම්. ඒකෙත් පළවෙනියෙන්ම රේඛීය විචලනයක් තියෙනවා පළවෙනියෙන්ම VDS සහ ID අතර. දෙවනුව මෙය සන්තුෂ්ත වෙනවා. හැබැයි ඒ සන්තුෂ්ත වෙන වෝල්ටේජතාවය නැත්නම් සන්තුෂ්ත වෙන අවස්ථාවේ ධාරාවත් IDSS ට වඩා අඩුයි. ඒ වගේම සන්තුෂ්ත වෙන වෝල්ටේජතාව VP වලට වඩා අඩුයි. එතකොට ප්‍රස්ථාරයේ මට මේ වගේ පෙන්වන්න පුළුවන් මේ සන්තුෂ්ත වීම ටික අඩු වගේද B වලට වඩා අඩු වගේකින් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ වෝල්ටේජතාවය අපිට ගන්න පුළුවන් VP කියලා මම මෙතනින් හඳුන්වනවොත් මේ සන්තුෂ්ත වෙන වෝල්ටේජතාව VP සමාන වෙනවා VPO ධන VGS. එහෙනම් මතක තියාගන්න VPO කියන්නේ ධනාගයක්, VGS කියන්නේ ඍණාගයක්. එහෙමනම් මේ දෙක එකතුව VPO ට වඩා අඩුයි. ඒ කියන්නේ VP කියන එක VPO ට අඩුයි. උදාහරණයක් ගත්තොත් VPO 4ක් වෙන අවස්ථාවක් ගැන හිතුවොත් 4යි වෝල්ට් වෙන අවස්ථාව VGS ඍණ 1ක් වෙන අවස්ථාවක් හිතුවොත් එහෙනම් 3යි වෝල්ට් වලදී තමයි මේ සන්තුෂ්ත වීම සිදු වෙන්නේ. එතකොට VPO ට වඩා අඩු වගයකදී මේක සන්තුෂ්ත වෙනවා. ඒ වගේම තමයි මේක බිඳ වැටුම් ප්‍රදේශයට පැමිණීමත් සිද්ධ වෙන්නේ පෙර තිබූ අවස්ථාවට වඩා අඩු වගයකදී සිදුවීම සිද්ධ වෙනවා. එතකොට නැවතත් මේකේ ඕමික ප්‍රදේශයක් තිබෙනවා, සන්තුෂ්ත ප්‍රදේශයක් තිබෙනවා, ඒ වගේම බිඳ වැටුම් ප්‍රදේශයක් තිබෙනවා. ඒ විදිහට අපි VGS ඍණව වැඩි කරනකොට සන්තුෂ්ත වන ධාරාව අඩු වෙනවා. මම තව අවස්ථාවක් ඇන්දුත් මේ විදිහට මට අඳින්න පුළුවන්. ඒ වගේම බිඳ වැටෙන වෝල්ටේජතාවත් අඩු වෙනවා. ඔය විදිහට ගිහින් අවසානයේ මම VGS off කියන වෝල්ටේජ් එකට ආවොත් එimhe මෙතන ID බිඳුවේ මේක සන්තුෂ්ත වෙලා යනවා. කපාහිර ප්‍රදේශයට මේ සන්තුෂ්ත ප්‍රදේශයට කෙලින්ම එනවා ධාරාවක් ශුන්‍ය තත්ත්වයේ තිබිලා. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය අපි ගත්තොත් එහෙම එතනදී VGS කියන එක සමාන වෙනවා VGS off කියන අවස්ථාවට. එතකොට සම්පූර්ණයෙන්ම channel එක කැපී යනවා, ධාරාවක් ඇතිවන්නේ නැහැ. එහෙනම් අපිට දැන් පේනවා මෙතන අපිට VGS වෙනස් කරලා ID ධාරාව වෙනස් කරන්න පුළුවන්. එතකොට විවිධ සන්තුෂ්ත අගයන් වලට ගන්න පුළුවන් VGS ඍණව වෙනස් කිරීමෙන්. එහෙනම් අපි BJT ට්‍රාන්සිස්ටරය අපි ගත්තේ ඒකේ IB වෙනස් කරලා විවිධ IC වලට ගියා. මෙතන අපි VGS වෙනස් කරලා විවිධ ID අගයන් වලට යන්න පුළුවන්. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන අපි ගත්තේ ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් කියලා කිව්වේ. එහෙනම් මෙතන තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ මෙතන channel එක සහ ගේට්ටුව අතර තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් පසුනැඹුරු වෙච්ච දියෝඩයක ලක්ෂණ තියෙන. එතකොට මේ ආයත ස්තරයේ තියෙන්නේ. එහෙනම් මේ විද්‍යුත් ක්ෂේත්‍රය වෙනස් කිරීමෙන් VGS මගින් මේ විද්‍යුත් ක්ෂේත්‍රය වෙනස් කිරීමෙන් තමයි ID ධාරාව අපි පාලනය කරන්නේ. ඒකයි මේ ට්‍රාන්සිස්ටරයට ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරය කියන නම යොදලා තිබෙන්නේ. ඒතර ඊට අමතරව අපි ගත්තොත් එහෙම මේකේ ප්‍රධාන ලාක්ෂණිකයන් හැටියට GS සමග ID ධාරාව ධාරාවේ විචලනය VGS සමග ID ධාරාව විචලනය. ඒ කියන්නේ S ට සාපේක්ෂව G විභවයේ සමග ID ධාරාව විචලනය අපිට මේ වගේ ප්‍රස්ථාරයක් තමයි දකින්න හම්බ වෙන්නේ.
එතකොට මේකේ බලන්න ID උපරිම වෙන අවස්ථාව තමයි ID අපි SS කියලා කිව්වේ. ඒතකොට ඒ අවස්ථාවේදී VGS ශුන්‍යයේ තියෙන අවස්ථාව. දැන් අපි ඍණව වැඩි කරනකොට ඕගලන්ට පේනවා ID ධාරාව අඩු වෙනවා. ඉතින් මම මේ ප්‍රස්ථාරය මේ පැත්තෙන් ඇදලා තින්නේ අපි VGS ඍණව තමයි විචලනය කරන්නේ මේකට ඉෂ්ට සාපේක්ෂව බැලුවොත්. එතකොට ID ධාරාව අඩු වෙනවා. තව ලක්ෂණයක් ඕගලන්ට පැහැදිලිව පේනවා ප්‍රස්ථාරය දිහා බැලුවම මේක රේඛීය ප්‍රස්ථාරයක් නෙවෙයි. හැබැයි අපි ගත්තොත් එම BJT ට්‍රාන්සිස්ටරය IC ගත්තම රේඛීය විචලනයක් තියෙන්නේ IC සමානයි බීට IB වෙන. නමුත් මේකේ රේඛීය විචලනයක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ ID ධාරාව අපි ගත්තොත් ID සමානයි අපිට යන්න පුළුවන් IDSS එක ඍණ VGS බෙදීම VGS off වල වර්ගය හැටියට තමයි මේ විචලනය සිද්ධ වෙන්නේ අපේ සිලබස් එකේ. ඒ ගැන සඳහන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන් දැනගන්න ඕනේ මෙතන රේඛීය විචලනයක් නැති බව සහ තමයි මෙතන ඔයගොල්ලන් දැක්ගත යුතු වන්නේ VGS සමග ID රේඛීය විචලනයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒතකොට එහෙනම් මේ ප්‍රස්ථාර දෙක ඔයගොල්ලන්ට දැනගන්න වෙනවා. මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද මේකේ විචලන වෙනස් වීම විස්තර කිරීම අවශ්‍ය වෙනවා. නැවත බැලුවොත් එම ප්‍රධාන ලාක්ෂණික වක්‍රය ID සහ VDS ප්‍රස්ථාරයත් ප්‍රධාන ලාක්ෂණික වක්‍රය ID සහ VGS අතර ප්‍රස්ථාරයත් එක විට අපි සංසන්දනය කරලා බැලුවොත් ඕගලන්ට පේනවා අර මේ තමයි පළවෙනි අවස්ථාව අපි ගත්තේ VGS ශූන්‍ය වෙන අවස්ථාවේදී තමයි IDSS අර ධාරාව උපරිම වෙන්නේ. එතන මෙතන VGS ශූන්‍ය වෝල්ටේජතාවය. එතකොට ඒ වෙලාවේ IDSS උපරිමයි. දැන් VGS ඍණ 1 වෝල්ට් කරේ ගමන් බලන්න මේකේ සංතෘප්ත වෙනවා අඩු වෝල්ටේජ් අඩු ID අගයකදී 4.5 වගේ මෙතන පේනවා මිලි ඇම්පියර. එතකොට මෙතන බලන්න VGS ඍණ 1 තියෙන්නේ. එතකොට දෙක එකතුව ගත්තම ඔයගොල්ලන්ට පැහැදිලි මෙතන ධන අපි 4යි ඍණ 1යි හැටියට අරන් තියෙන්නේ. එතකොට මෙතන මේ වෝල්ටේජතාවය එතන VGS ඍණ 1යි. එතකොට මෙතන වෝල්ටේජතාවය ආසන්න වශයෙන් 3ක් වගේ තමයි වෙන්නේ. දැන් ඊළඟට තව දුරටත් VGS ඍණව වැඩි කරනකොට ID ඕගොල්ලන්ට පේනවා අඩු වගයන් වලදී සන්තුෂ්ත වෙන්නේ. එතකොට අවසානයේදී ID VGS ඍණ 4 වෝල්ට් වෙනකොට සම්පූර්ණයෙන්ම ID ධාරාව බිඳුව බවට පත් වෙනවා. ඒ කියන්නේ වෙලිය 6 ස්තර දෙකකට හා වෙලා චැනලේ හරහා ධාරාවක් ඇති නොවන අවස්ථාව බවට පත් වෙනවා. ඉතින් ප්‍රස්ථාර දෙකම එක විට බැලුවම අපිට පේනවා මේ විචලනය. ඒතර මේක රේඛීය නොවන බවත් අපිට දැක් ගන්න පුළුවන්. ඒතර ඒකේ ඔයගොල්ලෝ බලන්න මෙතන 0.5 වෝල්ට් මෙතන තියෙන්නේ මෙතන ඍණ 4 වෝල්ට් තියෙන්නේ. එතකොට ඍණ 1ක් වෙනකොටම ධාරාව අඩකින් අඩු වෙනවා. එතකොට ඍණ 2ක් වෙනකොට ඒ තිබූ ධාරාව අඩකින් අඩු වෙනවා. ඒ ආකාරයට තමයි මේ විචලනය සිද්ධ වෙන්නේ. ඒක අපිට BJT ට්‍රාන්සිස්ටරේ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒතර මේ විදිහට මේ විචලනය සිද්ධ වෙනවා. එහෙනම් FET ට්‍රාන්සිස්ටරයක් ගත්තොත් මේ ආකාරයෙන් තමයි මේකේ ಗುಣ වෙනස් වෙන්නේ. ඊළඟට අපි බලමු FET ට්‍රාන්සිස්ටරයක් JFET ට්‍රාන්සිස්ටරයක් කොහොමද ස්විචයක් ලෙස භාවිත වන අවස්ථාවත් වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවත් සැකවින් අපි විස්තර කරමු. දැන් අපි බලමු JFET ට්‍රාන්සිස්ටරය කොහොමද ස්විචයක් ලෙස භාවිත කරන්න කියලා. ඔයගොල්ලන්ට පේනවා මේ සරල පරිපථය 6 වෝල්ට් සැපයුමක් සහ බල්බයක් සමග JFET ට්‍රාන්සිස්ටරයක් අපි යොදලා තිබෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී මේ බල්බය දැල් වෙනවා. මොකද මේක හොඳ සන්නායකයක් දැන්. ඒතර මේක දැල්වීම සිද්ධ වෙනවා. දැන් අපිට තියෙන්නේ මේක එහෙනම් දැන් මේ අවස්ථාවේදී මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට විවෘත සංවෘත ස්විචයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී බලන්න VGS බිඳුවේ තියෙන්නේ VGS බිඳුවේ තිබෙන්නේ. එතන මේ දෙක අතර වෝල්ටේජතාවයක් නැහැ. ඔන්න අපිට මේක පෙන්වන්න පුළුවන්. VGS බිඳුවේ තිබෙන්නේ. එතකොට හොඳින් මේකපත් වෙනවා. දැන් අපිට තියෙන්නේ මේක අක්‍රිය කරගන්න. ඒ කියන්නේ විවෘත ස්විචයක් බවට පත් කරන්න. ඒ සඳහා අප කළ යුතු වන්නේ අර VGS off කියන ඍණ වෝල්ටේජතාවය ලබා දිය යුතුයි. එහෙනම් මම මෙතනින් ඒ වෝල්ටේජතාවය ලබා දුනහොත් මෙලෙස එතකොට මෙතන වෝල්ටේජතාවය දැන් ඍණ VGS ට ඍණ අගයක් සහ VGF off ට සමානයි. එහෙම වුණොත් එම දැන් බල්බය නිවෙනවා. දැන් බල්බය නිවෙන්නේ ඇයි? දැන් 6 ස්තරය ඇවිල්ලා දෙපැත්තෙන් ඇවිල්ලා දැන් සම්පූර්ණයෙන්ම නාලිය වසාගෙන තිබෙන්නේ. එතකොට බල්බය නිවි යනවා. දැන් අපිට නැවත මේ බල්බය පත්තු කරගන්න ඕනි නම් ඒ කියන්නේ මේක සංවෘත තත්ත්වයට පත් කරගන්න ඕනි නම් දැන් අපි මේ VGS අයින් කරනවා.
දැන් VGS අයින් කරොත් එහෙම මේ බල්බේ තවමත් නිවීම තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම VGD ට්‍රාන්සිස්ටර් ස්විචේ එහෙම දෙයක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේකේ මම VGS ඍණාගය නැති කරා. නමුත් බල්බේ නිවීම පවතිනවා. එහෙනම් මේකට හේතුව කුමක්ද? දැන් අපි ගත්තොත් එහෙම සංදිය ඔයගලන්ට අභ්‍යන්තර ස්වරූපේ මතකයි. දැන් මේකේ හායිති ස්තරය හැදෙනවා. හායිති ස්තරය හැදිලා මේ නාලිය සම්පූර්ණයෙන් වැහෙනවා. වැහුණට පස්සේ දැන් අපි මෙතන ඍණ වෝල්ටේජය ඉවත් කරායි කියලා මේ හායිති ස්තර ඉවත් වෙන්නේ නැහැ. ඒ ආරෝපණ ඉවත් වෙන්නේ නැහැ. ඒකින්ද ඒක ඕෆ් තත්ත්වෙම තිබෙනවා. මේ බල්බය පත්තු වෙන්නේ නැහැ. එහෙමනම් අපිට මේ හායිති ස්තර ඉවත් කළ යුතු වෙනවා. එහෙනම් අපි BJT ට්‍රාන්සිස්ටර් ස්විචයට වඩා මේකට පොඩි වෙනසක් කරන්න වෙනවා. මෙන්න මෙතනට ස්විච් ප්‍රතිරෝධයක් දාන්න වෙනවා. මේක බ්ලීඩින් රෙසිස්ටර් කියලා කියන්නේ මේ ප්‍රතිරෝධය දැම්ම ගමන්ම මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන නැත්නම් මේ වාහක ගමන් කරලා මේ හායිති ස්තර ඉවත් වෙලා නැවත මේක සංවෘත තත්ත්වයට ඔන් තත්ත්වයටපත් වෙනවා. එතකොට අපිට නැවත දැක් ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ පරිපථය අපි ගත්තොත් එහෙම අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. මෙතන ওই විදිහට අපිට පෙන්වන්න පුළුවන්. එතකොට මම මේ ස්විච් එක දැන් මෙතන දැම්මොත් මේක VGS ඍණ නැත්නම් තත්ත්වයට VGS ඔෆ් තත්ත්වයට වෝල්ටේජ්තාවය ලැබෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන් වැසී යනවා නාලිය. ඊළඟට මම මේක නැවත ස්විච් එක විවෘත කරොත් එහෙම මේක හරහා ආරෝපණ ගමන් කළා නැවත නාලිය සන්නගයක් බවට පත් වෙනවා. එහෙමනම් අපි සංවෘත සහ විවෘත ස්විචයක් ලෙස ක්‍රියාත්මක වන JFT ට්‍රාන්සිස්ටරය අපිට මේ විදිහට සරලව පෙන්වන්න කරන්න පුළුවන්. දැන් අපි බලමු JFT ට්‍රාන්සිස්ටරේ කොහොමද වර්ධකයක් විදිහට හැසිරෙන්නේ. මේක අපි කියන common source වර්ගය විදිහට, ඒ කියන්නේ පොදු ප්‍රභව විදිහට. ඒතර මේකෙදි බලන්න අපි බිබෝ බෙදුම් ක්‍රමයට BJT ට්‍රාන්සිස්ටරයක වර්ධකයට ආසන්න වශයෙන් සමාන වෙනවා. ඒතර ඔයගලන්ට පේනවා මෙතන ගේට් එකේ වෝල්ටේජ් එක පවත්වා ගන්නේ මේ R1 R2 කියන විභව බෙදුමේ. එතකොට RD ප්‍රතිරෝධය තිබෙනවා, RS ප්‍රතිරෝධය තිබෙනවා. ඒතර මෙතනට එනවා විභවයක්. එතන මේ විභවයයි අපි S ප්‍රභවයේ විභවය ගත්තොත් එහෙම ඔයගලන්ට මතකයි මේක ඍණාගයක තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන විභවය VG කියලා අපි ගත්තොත් VG අගය VS කියන අගයට වඩා අඩු අගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ VG ට සාපේක්ෂව VS ධනාගයක් වෙන්න ඕනේ. ඒතර VG ට සාපේක්ෂව VS ධනාගයක් වුණාම මෙතන විභවය අඩු අගයක තියෙනවා. ඒතර දැන් අපිට මේක දැන් VGS ඍණ වෝල්ටේජතාවයක ඇතිෙන්නේ. ඒතර මේක සම්පූර්ණයෙන්ම දැන් මැද අවස්ථාවේ පවත්වා ගන්නේ VGS ඕෆ් වලට වඩා අඩුයි, VGS බිඳුවට වඩා වැඩි. ඒතර මැද අගයක පවත්වා ගන්න. ඒතර මැද අගයක පවත්වා ගන්නකොට මෙතන යම් ධාරාවක් ID ධාරාවක් යනවා. ඒ ID ධාරාවට අනුව මෙතනට යම් විභවයක් එනවා. එතන මෙතන විභවය අපි පවත්වා ගන්නේ අරක විදියටමයි. දැන් මෙතන 15 වෝල්ට් නම් 7.5ක වගේ ආසන්නයේ මේක පවත්වා ගන්නවා. ඒතර ඒකට ගැළපෙන පරිදි තමයි RD, RS, R1 සහ R2 අපි යොදා ගන්න. එහෙමනම් මේකේ මූලිකව දේ මතක තියාගන්න VGS ඍණාගයක තියෙන්න ඕනේ. ඒතර ඒ ඍණාගය අර අපි BJT ට්‍රාන්සිස්ටරේ ගත්ත එකේදී අපි අර VCC බෙදීම දෙක වෙන විදිහ IB ධාරාවක් හැදුවානේ. ඒ වගේ මෙතන ආසන්න වශයෙන් මෙතන වෝල්ටේජතාවය DC වෝල්ටේජතාවය VDD වලින් භාගයක් විතර වෙන විදිහට VGS යම් ඍණාගයක පවත්වා ගන්නවා. ඒකෙන්ද මතක තියාගන්න හැම වෙලේම VS වල වෝල්ටේජතාව වැඩි VG ට වඩා. ඒ කියන්නේ VGS ඍණාගයක තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම VN අපි සංඥාවක් ලබා දුන්නොත් අපි මේ වගේ සංඥාවක් ලබා දෙන ප්‍රත්‍යාවර්ත සංඥාවක්. ඒතර මේ ප්‍රත්‍යාවර්ත සංඥාවක් ලබා දුන්නොත් එහෙම ඕගලන්ට පේනවා මෙතන වෝල්ටේජතාව තරමක් වැඩි වෙනවා. ඒතර මෙතන වෝල්ටේජතාවය තරමක් වැඩි වෙනවා කියන එකේ අර්ථය එයා මෙයාට ලං වෙනවා. ඒ මෙයාට වඩා මෙයා අඩු වෙන්න තියෙන්නේ. ඒතර මෙතන වෝල්ටේජතාවය වැඩි වෙනවා කියන්නේ මෙයාට ලං වෙනවා. ඒ කියන්නේ VGS අගය අඩු වෙනවා. ඒතර VGS අගය අඩු වෙනකොට ඕගලන්ට පේනවා අපි අර ප්‍රස්ථාරයට අනුව ID ධාරාව වැඩි වෙනවා. ඒතර ID ධාරාව වැඩි වෙනකොට මෙතන විභවය අඩු වෙනවා. එහෙනම් මෙතන වෝල්ටේජතාවයේ අඩුවීම අපි මෙතනින් ධාරිත්‍රයේ හරහා ගන්නකොට වෝල්ටේජතාවය ඍණව වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඍණ වෝල්ටේජතාවය આવොත් වෙන්නේ එතන මෙතන ඍණ අගය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ දෙන්න අතර
පරතරය වැඩි වෙනවා. ඒ කියන්නේ s ට සාපේක්ෂව g තව ටිකක් පල්ලෙහාට බහිනවා. ඒතර s ට සාපේක්ෂව g තව ටිකක් පල්ලෙහාට බහින VGS වැඩි වෙනවා. VGS වැඩි වෙනවා කියලා කියන්නේ ID ධාරාව වැඩි වෙනවා. ඒතර ID ධාරාව වැඩි වෙනවා කියලා කියන්නේ ID ධාරාව අඩු වෙනවා. ඒතර ID ධාරාව අඩු වෙනවා කියලා කියන්නේ මෙතන විභවය වැඩි වෙනවා. ඒතර මෙතන විභවය වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ අපි දෙන සංඥාව ඍණ අගයකට ගියාම. එහෙමනම් අපිට මෙතන ධාරිත්‍රකයෙන් පසුව මෙවැනි සංඥාවක් දැක් ගන්න පුළුවන්. ඒතර වර්ධනයේ වූ සංඥාවක්. හැබැයි මේකෙත් අර අංශක 180ක කලා වෙනස අපිට දැක ගන්න ලැබෙනවා. එහෙනම් මේ විදිහට අපිට වර්ධක පරිපතයක් විස්තරයක් අපිට මෙතන කරන්න පුළුවන් AFT ට්‍රාන්සිස්ටරේ ගැන. ඒතර මෙතනද මතක තියාගන්න ඕනි කාරණාව තමයි S ට සාපේක්ෂව G තියෙන්නේ අඩු වගේක, ඒ කියන්නේ පහලින් තියෙන්නේ. එතකොට ධන මෙතන වෝල්ටීයතාවය ඉහළ යෑමක් වුණොත් සංඥාව නිසා දෙන්න අතර පරතරයේ අඩුවීමක් තමයි වෙන්නේ. ඒ කියන්නේ VGS අඩු වෙනවා. VGS අඩු වෙනවා කියලා කියන්නේ අපි අර ඉස්සෙල්ලා සඳහන් කර ප්‍රස්තාරයට අනුව VGS අඩු වෙනවා කියලා කියන්නේ ID ධාරාව වැඩි වෙනවා. ID ධාරාව වැඩි වෙනවා කියලා කියන්නේ මෙතන විභවයේ RD හරහා විභවයස්ම වැඩි වෙලා මෙතන විභවයේ අඩුවීමක් තමයි වෙන්නේ. ඊට අනිත් පැත්තට ගත්තොත් එහෙම ඍණ වුණොත් එහෙම S ට සාපේක්ෂව G අතර පරතරයේ වැඩිවීමක් තමයි වෙන්නේ. මෙතන ඍණ අගයක දැනටමත් තියෙන්නේ. තවත් ඍණ වෙනවා කියලා කියන්නේ පරතරය අඩු වෙනවා. ඒතර පරතරය අඩු වෙනවා කියලා පරතරය වැඩි වෙනවා. ඒතර පරතරය වැඩි වෙනවා කියලා කියන්නේ VGS අගය වැඩි වෙනවා ඍණව. එහෙනම් ID ධාරාව අඩු වෙනවා. ID ධාරාව අඩු වෙනවා කියලා කියන්නේ මෙතන විභව බැස්ම අඩු වෙනවා. මෙතන විභව බැස්ම අඩු වෙනවා කියලා කියන්නේ මෙතන විභවය වැඩි වෙනවා. එහෙනම් මෙහි විභවයේ වැඩිවීමක් වුණොත් මෙතන විභවයේ අඩුවීමක් වෙනවා. මෙතන විභවයේ අඩුවීමක් වුණොත් මෙතන විභවයේ වැඩිවීමක් වෙනවා. එහෙනම් අපිට අංශක 180ක කලා වෙනස මෙතනත් දැක් ගන්න ලැබෙනවා. දැන් බලන්න අපි ID සහ VDS අතර ප්‍රස්ථාරය ගත්තොත් එහෙම මේකෙත් අපි අර IC සහ VC අතර ප්‍රස්ථාරය වගේම අපිට විස්තරයක් කරන්න පුළුවන්. මෙතන බලන්න මෙතන මේ අවස්ථාවේදී VDS අගේ උපරිම අගේ වෝල්ට් 12 අවස්ථාව ඊළඟට මෙතනින් බැලුවොත් ID අගේ උපරිම වන අවස්ථාව. ඒතර මේක 4.5 වගේ තියෙන. ඒතර VDD වෙදීම RD දාන RS කියන අවස්ථාව තමයි මෙතන තියෙන්නේ. ඒතර මේ ලක්ෂ්‍ය දෙක, ඒ කියන්නේ යන්න පුළුවන් VDS ට යන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවයත් ID ට යන්න පුළුවන් උපරිම ධාරාවත් යා කරන රේඛාව තමයි මේකේ බාර රේඛාව බවට පත් වෙන්නේ. එතකොට මේකේ ඔයගලන්ට පේනවා මේ පැත්තෙන් මෙතන ප්‍රස්ථාර නිරූපණය කළා තියෙන VGS වෙනස් වෙන විදිය. ඒතර මෙන්න මේ අගය, ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයට අදාළ අගය ආසන්න වශයෙන් VGS ඍණ වෝල්ට් 0.3ක් වෝල්ට් වගේ පෙරේ. මේක තමයි නැඹුරු අවස්ථාව. ඒ කියන්නේ සංඥාවක් නැති අවස්ථාවේදී මේ VGS අගය. ඒතර ඒ අවස්ථාවේදී ගමන් කරන ID ධාරාව තමයි මෙතෙන් නිරූපණය කරන්නේ. ඒ අවස්ථාවේදී VDS අගය තමයි මෙතෙන් නිරූපණය කරන්නේ. දැන් VGS අගය වෙනස් වෙන්න පටන් ගත්තොත්, ඒ කියන්නේ සංඥාවට අනුව VGS අගය වෙනස් වෙන්න පටන් ගත්තොත් මේ බලන්න VGS වැඩි වෙනකොට ඔයගලන්ට පේනවා මේ පැත්තට යනකොට ධනාගය, ඒ කියන්නේ VGS මෙතර බිඳුව. ඒතර VGS වටිනාකම අඩු වෙනවා. වටිනාකම අඩු වෙනකොට ඒ කියන්නේ ඍණ 0.2 ඉඳලා ඍණ 0.1 වෙනවා. එතකොට ඔයගලන්ට පේනවා ID ධාරාව වැඩි වෙනවා. ඒතර ID ධාරාව වැඩි වෙනවා කියලා කියන්නේ ඔයගලන්ට පේනවා VDS අඩු වෙනවා. රයිට්. එතකොට ප්‍රස්ථාරේ මේ කොටසෙන් ඒක නිරූපණය කරනවා. දැන් අනිත් පැත්තට ගත්තොත් VGS ඍණව වැඩි වෙනකොට, කියන්නේ පල්ලහැට එනකොට VGS ඍණ වැඩි වෙනකොට ID ධාරාව අඩු වෙනවා. ඒතර ID ධාරාව අඩු වෙනකොට VDS වැඩි වෙනවා. එතකොට අපිට මෙතන VDS අතර D විභවයේ විචලනය මේ ප්‍රස්ථාරයෙන් අපිට දැක් ගන්න පුළුවන්. අපි දැන් සාකච්ඡා කරමු සංවෘත පරිපත ඉන්ටිග්‍රේටඩ් සර්කිට්ස් වර්ග ගැන පිළිබඳ පොඩි අදහසක් අපි ගමු. ඉතින් මෙහිදී සංවෘත පරිපතයක් කියන්නේ අපි ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රොනික පරිපතයක් උපාංග සියල්ලම පාහේ එකම සිලිකන් දැලිසක එක ඉතා ආසන්නයේ සෑදීමෙන් හදා ගන්න ඉතා කුඩා පරිපතයක්. එතකොට මේ පරිපත භාවිතයෙන් අපිට විශේෂ වාසි ගොඩක් තිබෙනවා. එතකොට ඒ නිසා දැන් සියලුම වාගේ ඉලෙක්ට්‍රොනික පරිපත සංවෘත පරිපත ආකාරයටයි ඉදිරිපත් කරන්නේ. ඒතර එහිදී සංවෘත පරිපත අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඇනලොග් සහ ඩිජිටල්, ඒ කියන්නේ ප්‍රතිසම සහ සංඛ්‍යාංක වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට
ප්‍රතිසම වර්ගය අපි ගත්තොත් එහෙම මේකේ අදහස අපි ඒතර පරිපතයක් නම් ප්‍රදානයක් දෙන්න ඕනි. ඒතර ප්‍රදානය කියලා දෙන්නේ අපි විචලනය වන වෝල්ටේජතාවයක්. ඒතර මේ වෝල්ටේජතාවය මොකක් හරි භෞතික සංසිද්ධියන් නිසා විචලනය වෙනව වෝල්ටේජතාව. උදාහරණයක් අදික අපේ මයික්‍රොෆෝන් එකක් ගත්තොත් එහෙම අපේ ශබ්දයට අනුකූලව විචලනය වෙන වෝල්ටේජතාවයක් අපිට හදන්න පුළුවන්. ඒතර ඒක තමයි මයික්‍රොෆෝන් එකෙන් අපි මේ පරිපතයට දෙන්නේ. ඒතර මේකේ ප්‍රතිදානයක් දෙන්නේ ඒ වගේම එකක්. ප්‍රතිසම කියලා කියන්නේ මේකට ප්‍රදානයට අනුරූපවම වෙනස් වෙනවා. ඒතර මෙහි වැඩි වෙනකොට එක්ක මෙහි වැඩි වෙනවා එක්ක අඩු වෙනවා. ඒ විදිහට මේ විදියම සංඥාවක් වර්ධනය වෙච්ච සංඥාවක් අපිට අනිත් පැත්තෙන් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් තමයි අපිට ප්‍රතිසම වර්ගයේ ඉලෙක්ට්‍රොනික IC පරිපථයකින් අපිට කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි ඩිජිටල් පැත්තට ගියොත් තරමක් ඒතර මෙහිදී ප්‍රදානයේ අපි දෙන්නේ ඉලක්කමක්. ඒ කියන්නේ දත්තයක් හැටියට ඒ වගේම ප්‍රදානයේ එන්නේත් ප්‍රතිදානයේ එන්නේත් ඉලක්කමක්. ඒ කියන්නේ දත්තයක් හැටියට. එහෙනම් මෙතන අපි මෙතන ශබ්දය කියන අපි උදාහරණයක් වශයෙන් ශබ්දය කියන දේ නිරූපණය කරේ වෝල්ටේජතාවය කැටියට දත්තය විදිහට මෙතන අපි ශබ්දය කියන එක නිරූපණය කරන්නේ ඉලක්කමක් හැටියට. එහෙනම් මෙතනදී තමයි අපිට එන්නේ අපි කියන software කියන එක මෘදුකාංග සහ programming කියන අවස්ථා ඉන්නේ මේ ඩිජිටල් වර්ගයේ සංගීත පරිපථයන්හිදී. එහෙනම් අපි මෙහිදී උදාහරණයක් හැටියට අපේ සිලබස් එකේ හැටියට අපි කතා කරන්න යන්නේ එක ඇනලොග් IC එකක්. ඒ කියන්නේ ඇනලොග් IC වර්ග ගොඩාක් තිබෙනවා. ඒවෙන් එකක් අපි කතා කරන්න යන්නේ. ඒක තමයි ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් ඔප් ඇම්ප් කියලා අපි කියනවා. කාරකාත්මක වර්ධකය කියන IC එක ගැනයි අපි සාකච්ඡා කරන්න යන්නේ. හරි දැන් අපි සාකච්ඡා කරමු කොහොමද ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් එහෙම නැත්නම් කාරකාත්මක වර්ධකය ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට ඒකේ මූලිකව අපි ගත්තොත් එහෙම කාරකාත්මක වර්ධකයේ සංකේතය අපිට මේ විදිහට ලැබෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා මේකේ ප්‍රධානයන් දෙකක් තිබෙනවා. ප්‍රතිදානයන් එකක් තිබෙනවා. ඒතර මේකේ ප්‍රදානයන් දෙකක් තිබෙන එකක්. එතකොට මේකේ ධන සහ ඍණ සලකුණු වලින් මේ ප්‍රදානයන් දෙක නම් කළ තිබෙනවා. ඒතර මේකට කියන්නේ අපවර්තනය නොවන ප්‍රදානය, මේකට කියන්නේ අපවර්තනය වන ප්‍රදානය කියලා. ඒතර මේක මූලික වශයෙන් ආන්තර වර්ධක පරිපථයක්. ඒ කියන්නේ අපවර්තනය නොවන අග්‍රය සහ අපවර්තනය වන අග්‍රය අතර විභව අන්තරයක් තිබෙනවා නම් ඒ විභව අන්තරය තමයි වර්ධනය කරලා ප්‍රතිදානයේ හැටියට ලබා දෙන්නේ. ඒකින්ද ඒකට කියනවා ආන්තර වර්ධකයක් කියලා, ඩිෆරන්ෂියල් ඇම්ප්ලිෆයර් කියලා කියනවා. ඒක ආන්තර වර්ධකයක්. එතකොට අපි අද කතා කරන්න යන ආන්තරික වර්ධකය අපි ගන්න මේ 741 කියන අංකයෙන් නිරූපණය කරන ආන්තර වර්ධකයයි. එතකොට ඒකේ අපි පින් ලේඅවුට් එක පින් කියන්නේ අග්‍ර පවතින ආකාරය මේ විදිහට අපි රූප සටහනකින් පෙන්වුවොත් මේකට කියන්නේ ඩිප් කියලා. ඩිප් ඇසුරුම ඩුවල් ඉන්ලයින් පැකේජ් කියන විදියට එන්නේ. එතකොට මේක ඩිප් ඇසුරුම. එතකොට ඩිප් ඇසුරුමක පාද අංකණය කරන්න අපි දැනගන්න ඕනි. එතකොට ඕගොල්ලන් ඉතාම ළඟින් බැලුවොත් එහෙම මේ ඇසුරුමේ මෙන්න මෙතන මේ වගේ ලාංඡනයක් තිබෙනවා. එතකොට මෙන්න මෙතන තිතක් තිබෙනවා. එතකොට මේ තිත තියෙන තැන සාපේක්ෂව අපි ගත්තම ඒක තමයි පළවෙනි අග්‍රය. එතකොට අපි අංකණය කරන්න ඕනේ එතනට පළවෙනි අග්‍රය 1, එතින් පස්සේ 2, 3, 4, ඊට පස්සේ 5, 6, 7, 8. ඒතර ඕනම ඩිප් ඇසුරුමක තියෙන IC එකක අග්‍ර අංකණය කරන්නේ මේ ක්‍රමයටයි. එතකොට හොඳින් නිරීක්ෂණය කරන්න මෙන්න මේ සලකුණ. එතකොට මේකෙදී අපි ගත්තොත් එහෙම මේ අග්‍ර ටික අපි පිළිවෙලින් ගත්තොත් 1, 2, 3, 4, 6, 7, 8 හැටියට ගත්තොත් මෙන්න මේ 1 සහ 5 මම එක විටම ගන්නවා. එතකොට අපිට අග්‍ර ටික මේ විදිහට ගන්න පුළුවන්. එතකොට මේකෙදි 1, 5 අපි කියනවා අபிසිවුන්න සීරුමාරු අග්‍ර. ඒ කියන්නේ මේකේ වැරදි වෝල්ටේජතාවයක් ප්‍රතිදානයේ හැටියට ආවොත් අපිට ඒක ඉවත් කරන්න පුළුවන් මේ 1 සහ 5 කියන අග්‍ර භාවිතා කරලා. ඊළඟට අපිට ලැබෙන්නේ දෙවෙනි එක මේක තමයි මේ අපවර්තනය වන ප්‍රදානය. එතකොට මේක තමයි V ඍණ කියන අග්‍රය අපවර්තනය වන ප්‍රදානය. තුන්වෙනි එක ගත්තොත් තුන්වෙනි අග්‍රය ඒක තමයි අපවර්තනය නොවන ප්‍රදානය. මම V ධන හැටියට ලකුණු කරා අපවර්තනය නොවන ප්‍රදානය. ඊළඟට 4 ගත්තම මේක තමයි ඍණ වෝල්ටීතා සැපෙවුම. ඒතර වෝල්ටීතාවේ ඍණ වෝල්ටීතාවය අපි දබා දිය යුතු වන්නේ 4 වෙනි අග්‍රයට. ඒතර 6 තමයි ප්‍රතිදානය V note හැට ගත්තේ. මේකෙන් තමයි out එක අපි ලබා ගන්නේ ප්‍රතිදානේ. ඒතර 7 තමයි ධන V කියන ධන වෝල්ටේජතාවය ලබා දිය යුතු අග්‍රය. ඒතර
මේ 7 අග්‍රයට අපි ධන වෝල්ටීයතාවය ලබා දිය යුතුයි. 8 කියන අග්‍රය මේකේ සම්බන්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ 8 අග්‍රය පවතිනවා මේ IC එකේ. නමුත් ඒක අභ්‍යන්තර පරිපතයට ඒක සම්බන්ධයක් වෙන්නේ නැහැ. අපි එහෙනම් මේකේ සත්‍ය IC එකක ස්වරූපය නිරීක්ෂණය කර බලමු. හයිට ඔයගලන්ට මෙතන පේනවා මේ IC එක. ඒතර මේකේ මේ පුඩා කැපුම ඔයගලන්ට මම හිතන්නේ පේනවා ඇති. අංකෙත් පේනවා ඇති. ඒතර පල්ලෙහින් අපි අංකණය කරන්න පටන් ගන්න මෙන්න මේ අග්‍රයෙන් 1 2 3 4. හයිට ඔයගොල්ලෝ බලන්න මේ 841 කාරකාත්මක වර්ධකයේ දිස මෙන්න මෙතන කුඩා කැපුම තියෙනවා. ඒක ඔයගොල්ලන්ගේ පැත්තට හරව ගත්තොත් මෙන්න මේ අග්‍රය තමයි 1. ඒතර 1 2 3 4 මේක තමයි 5 6 7 8 වෙන්නේ. ඒතර 1 සහ 5 කියන අග්‍ර දෙක තමයි අපි අර අபிසින්න සීරුමාරු ඒ කියන්නේ වැරදි වෝල්ටීයතාව නිවැරදි කරන්න ගන්න එක. ඊළඟ අග්‍රය ඇවිල්ලා අපි අපවර්තනයේ වන අග්‍රය, අපවර්තනයේ නොවන අග්‍රය, ඍණ වෝල්ටීයතාව සැපයුම. ඒතර මෙතනින් ආව මේක ප්‍රතිදානය ඊළඟට ධන වෝල්ටීයතාව සැපයුම. මෙන්න මේ අග්‍රය තමයි අර සම්බන්ධ නොකරන අග්‍රය. right අපි ගත්තොත් එimhe ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් එක ඒ කියන්නේ කාර්කාත්මක වර්ධකය අපිට ආකාර දෙකකින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එකක් තමයි විවෘත පුඩු ආකාරය. අනිත් එක තමයි සංවෘත පුඩු ආකාරය. දැන් බලන්න එක මේකේ අපි පරිපථ සටහන ගත්තොත් එimhe ප්‍රදානය සහ ප්‍රතිදානය අතර සම්බන්ධයක් නැති අවස්ථාව තමයි විවෘත පුඩු ආකාරය කියලා අපි කියන්නේ. ප්‍රදානය සහ ප්‍රතිදානය අතර සම්බන්ධයක් තියෙන අවස්ථාව අපි කියන සංවෘත පුඩු කියලා. ඒතර මේකට කියන ප්‍රතිපෝෂණය කියලා. ඒ කියන්නේ ප්‍රතිදානයෙන් කොටසක් නැවත ප්‍රදානයට ගන්නවා. ඒතර ඒකට කියන ප්‍රතිපෝෂණය කියලා ෆීඩ්බැක් කියලා. එතකොට ප්‍රතිපෝෂණයේ සහිතව අපිට මේ කාරකාත්මක වර්ධක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ප්‍රතිපෝෂණයේ රහිතව අපිට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු ප්‍රතිපෝෂණය ප්‍රථමයෙන් බලමු ප්‍රතිපෝෂණය රහිතව කොහොමද මේක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මෙතනදී මේ කාරක වර්ධකයේ ක්‍රියාත්මක වන්නේ ආන්තර වර්ධකයක් හැටියටයි. ඒතර ආන්තර වර්ධකයක් හැටියට ක්‍රියාත්මක කරනකොට මේකේ ප්‍රධාන යන් සහ ප්‍රතිදානයේ අතර සම්බන්ධතාවය අපිට මේ විදිහට ගන්න පුළුවන්. V0 සමානයි A වරක් V ධන ඍණ V ඍණ. ඒතර මෙතනින් මේ සමීකරණයෙන් නිරූපණය කරන්නේ V0 කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය, V ධන කියන්නේ අපි ධන අග්‍රයට එහෙනම් අපවර්තනයේ නොවන අග්‍රයට සපයා ඇති විභවය, V ඍණ කියලා කියන්නේ අපවර්තනයේ වන අග්‍රයට සපයා ඇති විභවය. එහෙනම් මේ දෙන්න අතර වෙනස තමයි මේ A වලින් වැඩි වෙලා V0 හැටියට ලැබෙන්නේ. මේකට අපි කියනවා විවෘත පුඩු ලාභය කියලා කියනවා. A වලට කියනවා විවෘත පුඩු ලාභය කියලා. එහෙනම් මේක තමයි ගේයින් එක කියලා කියන්නේ ඕපන් ලූප් ගේයින් කියලා කියනවා. ඒතර A වලින් වැඩි වෙලා A කියන සාධකයෙන් වැඩි වෙලා තමයි එන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේක 2 කියලා ගමුකෝ. මේක 2යි මේක 1යි නම් 2 ඍණ 1 1යි. එහෙනම් 1 වරක් A කියන එක 10 නම් 10 වරක් එක 10යි. එහෙනම් V0 10 වෙන්න ඕනේ. ඒ ආකාරයෙන් එන්නේ. නමුත් මේ පරිපතේ ගත්තොත් එහෙම මේ විවෘත පුඩු ලාභය ඉතා අධික එකක්. මේක 10 5 වගේ එකක්. ඒතර ඉතාම අධිකයි මේ පරිපතේ විවෘත පුඩු ලාභය. ඒ කියන්නේ කුඩා විභව අන්තරයකට පවා මේක ඉහළ වෝල්ටීයතාවයක් ලබා දෙනවා. එතකොට මේක අපි දැනගන්න ඕනි මේ සමීකරණයෙන් දෙන වෝල්ටීයතාවය ප්‍රතිදානී හැටියට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සපයා ඇති වෝල්ටීයතාවයට වඩා මේ උපකරණය ක්‍රියාත්මක කරන්න සපයා ඇති වෝල්ටීයතාවට වඩා වැඩි අගයකට ප්‍රතිදානයට යන්න බෑ. එහෙනම් අපි සපයා ඇති වෝල්ටීයතාවය මම මෙතනින් සඳහන් කරොත් 15යි වෝල්ට්, ධන 15යි වෝල්ට්, ඍණ 15යි වෝල්ට් ලෙස. එහෙමනම් ප්‍රතිදානයට යා හැකි උපරිම අගය වෙන්නේ ධන 15. ඒ වගේම ප්‍රතිදානයට යා හැකි අවම අගය යන්නේ ඍණ 15. ඒතර මේ සමීකරණයෙන් අපි හිතමු 100යි වෝල්ට් කියලා V0 වලට ලැබෙන්නේ ප්‍රතිදානයට 100යි වෝල්ට් ලැබෙන්නේ නැහැ. ප්‍රතිදානට ලැබෙන්නේ 15. ඒ කියන්නේ 15ට වඩා ඉහළ V0 අගයන් වලට අනිවාර්යෙන් V0 ලැබෙන්නේ 15. ඊළඟට 15ට අඩු ඍණ 15ට වඩා අඩු ප්‍රතිදානයන්ට මේ සමීකරණයෙන් දෙන අගයට ලැබෙන්නේ ඍණ 15. දැන් අපි හිතමු මේ දෙක වෙනස අරගෙන A වලින් වැඩි වුණාම ආවා ඍණ 500ක්. ඍණ 500ක් ආවට V0 වලට ඍණ 500ක් වෙන්න බෑ. V0 වලට යා හැකි වන්නේ ඍණ 15. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම 15ටත් වඩා දෙකක් අඩුයි ඍණ 13 ධන 13 වගේ අතර තමයි මේ වෙනස ප්‍රතිදානයට යා හැකි වන්නේ. එහෙමනම් මෙතන අපිට පේනවා සමීකරණයට අනුකූලව වැඩ කරන්නේ නැති ප්‍රදේශයකුත් තියෙනවා. අපි ප්‍රස්ථාරගත කරොත් එහෙම V ධන ඍණ V ඍණ සහ
V නෝට් අතර ප්‍රස්ථාරයක් අපි නැගුවොත් එහෙම අපිට මෙවැනි එකක් දැක් ගන්න පුළුවන්. ප්‍රථමයෙන් ඇත්තටම V ධනයි V ඍණයි සමාන වුණොත් පරතරය වෙනස බිඳුවක් වෙනවා. බිඳුවෙන් A වැඩි වුණොත් මේක බිඳුව. එහෙනම් මෙතනින් පටන් ගන්නවා. දැන් V ධන V ඍණ වැඩි වෙනකොට, ඒ කියන්නේ මේ වෙනස වැඩි වෙනකොට ප්‍රතිදානය වැඩි වෙනවා. එහෙනම් මේක රේඛීයව වැඩි වෙන්න ඕනේ. දැන් මෙතන එනවා මගේ උදාහරණයට අනුව ධන 15කට නැත්නම් මට මේක ධන 13 දාන්න පුළුවන්. ධන 15යි කියමුකෝ අපි. ධන 15කට පැමිණෙනවා. ධන 15ට පැමිණුණාට පස්සේ කොච්චර අග්‍රතර විභවාන්තරය වැඩි වුණත් ප්‍රතිදානෙට වැඩි වෙන්න විදියක් නැහැ. සපය ඇති වෝල්ට් ඉතා ඉක්මවන්න බෑ. එහෙමනම් මේක සන්තුෂ්ත වෙනවා. එහෙනම් මෙතන ක්‍රියාකාරී ප්‍රදේශයක් තිබෙනවා. මෙතනින් එහා පැත්තේ මේක සන්තුෂ්ත වෙනවා. ඒ විදිහටමයි වෙනස ඍණ වුණොත් වෙනස ඍණ වෙන්නේ කොහොමද? V ධන වලට ලැබෙන ආගය විභවය V ඍණ වලට ලැබෙන විභවයට වඩා අඩුයි. දැන් උදාහරණයක් විදිහට මෙතන වෝල්ට් 4යි මෙතන වෝල්ට් 6යි. එහෙනම් 4න් 6ක් ගියාම ඍණ 2යි. එහෙනම් ඍණ 2 ඒ වලින් වැඩි වෙනවා P නෝට් ඍණ වෙන්න ඕනේ. එහෙනම් මේ ඍණ පැත්තට යනවා මම V ධන ඍණ V ඍණ. ඒතර ඍණ පැත්තේ ප්‍රථමයෙන් රේඛීය විචලනයක් පෙන්නනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? සන්තුෂ්ත වෙනවා. එහෙනම් මේක ඍණ 15යි. එහෙනම් මෙතන ඕගොල්ලන්ට පේනවා මෙයා ඉන්න කලාප දෙකක් තිබෙනවා. එකක් තමයි මේ ක්‍රියාකාරී ප්‍රදේශයේ මෙතන ඊටාම සීමිතයි ප්‍රදේශයක්. ඊට අමතරව ඉන්නවා සන්තුෂ්ත ප්‍රදේශයට යනවා. එහෙනම් මේ ආකාරය අපි භාවිතා කරනකොට වැඩි වශයෙන්ම ඉන්නේ සන්තුෂ්ත ප්‍රදේශයේ. මෙතන ඉන්න එක අපිට ඊටම කලාතුරකින් තමයි දැනගන්න වෙන්නේ. අපි ඒක භාවිතා නොකරන තරම් වෙනවා. එතකොට මේකෙදී අපි උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම V නෝට් මේ පරතරයට තිබෙන්න පුළුවන් අගය උදාහරණයක් මේ සැකසුමට අනුව මම ගත්තොත් එහෙම V නෝට් එකේ උපරිමාගේ 15යි වෝල්ට් ඒ ආසන්න වශයෙන් 10යි 5ක් කියලා අපි ගත්තොත් එහෙම V ධන ඍණ V ඍණ ගත්තොත් එහෙම මම ඒක උක්ත කරනවා වෙනස අග්‍රාතර වෝල්ට් ඉතා වෙනස 15 බෙදන්න ඕනි 10 5යි. ඒතර ඕගොල්ලන්ට වෙනවා 15 කියන්නේ 150 වැඩි කරන්න ඕනි 10 ඍණ 6යි. එතකොට පේනවා මෙයා අපි වෝල්ට් වලින් ගත්තොත් එහෙම 150යි මෙතන මයික්‍රෝ වෝල්ට්. ඒ කියන්නේ වෙනස 150යි මයික්‍රෝ වෝල්ට් වඩා වැඩි වෙච්ච ගමන් මේක සන්තුෂ්ත වෙනවා. 150යි මයික්‍රෝ වෝල්ට් කියලා කියන්නේ ඉතා කුඩා අගයක්. එතකොට අපි මේ පරිපතේ භාවිතා කරනකොට බොහෝ විට මෙයා ඉන්නේ සන්තුෂ්ත ප්‍රදේශයේ. එතකොට මේක අපිට වෝල්ට් ඉතා දෙක සංසන්දනය කළා යම් කිසි තීරණයක් ගන්න පුළුවන් අවස්ථාවකට මේ අවස්ථාව භාවිතා කරන්න පුළුවන්. අපි ඒ අවස්ථාව විස්තර කර බලමු. අපි දැන් බලමු විවෘත පුඩු ආකාරයේ කොහොමද පරිපතයක් විශ්ලේෂණය කරන්න කියලා. ඒතර මෙතනදී බලන්න කාරකාත්මක වර්ධකයේ අපි ධන ඒ කියන්නේ අපවර්තනයේ නොවන අග්‍රයට විභවයක් දීලා තියෙනවා. මෙතන විභව විදුමෙන් 20 කිලෝ ඕම් 10 කිලෝ ඕම් ඒ කියන්නේ දෙකට එක අනුපාතයට බෙදෙන විභවයක් මෙතනට ලබා දීලා තිබෙනවා. ඊළඟ මෙතන 20 කිලෝ ඕම් ප්‍රතිරෝධය සමග LDR එකක් අපි යොදලා තිබෙනවා. එවනම් මෙතන වෝල්ටේජතාවයක් එන මෙතන විභවය වෙනවා අපි මෙතන සපයලා තියෙන්නේ 15යි වෝල්ට්. ඒතර මෙතන බිඳුව. එහෙනම් මෙතෙන්ද මෙතනට විභවාන්තරය 15යි වෝල්ට් එනවා. ඒතර 15යි වෝල්ට් වලින් තුනෙන් එකක් අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ මෙතන 20යි මෙතන 10යි නිසා මම මේකෙන් තුනෙන් එකක් ගන්නවා. ඒතර 15 බෙදීම 3. ඒ කියන්නේ 5යි වෝල්ට්. එහෙනම් මෙන්න මෙතන විභවය 5යි වෝල්ට් වල නියතව තියා ගන්නවා මේ විභව බෙදුම මගින්. right? ඒතර ඒ කියන්නේ දෙකට එක අනුපාතයට බෙදෙන්නේ. එතන මෙතන බිඳුව නිසා මෙතන විභවය 5යි. දැන් මේකෙදි බලන්න මෙතන විභවය ඒ කියන්නේ අපවර්තනය වන අග්‍ර විභවයේ හදලා තියෙන්නේ LDR එකක් සහ ප්‍රතිරෝධයක් භාවිතා කරලා. එතකොට දැන් LDR එකේ ප්‍රතිරෝධය ආලෝක තීව්‍රතාව මග මත වෙනස් වෙන එකක්. ආලෝක තීව්‍රතාව වැඩි වුණොත් ප්‍රතිරෝධය අඩු වෙනවා. ආලෝක තීව්‍රතාව අඩු වුණොත් ප්‍රතිරෝධය වැඩි වෙනවා. දැන් අපි හිතුවොත් එහෙම ආලෝක තීව්‍රතාවය අඩු අවස්ථාවක්. එහෙනම් මෙතන ප්‍රතිරෝධය වැඩි. මෙතන ප්‍රතිරෝධය වැඩි වුණොත් එහෙම මේ අනුපාතයත් එක්ක බලනකොට 20 කිලෝ ඕම් සහ මෙයාත් එක්ක අනුපාතයත් එක්ක බලනකොට මෙතන ප්‍රතිරෝධය වැඩි වෙන්න සිදුවන දේ තමයි මෙතන විභවය වැඩි වෙන එක. එතන මෙතන විභවය 5 අභිභවා ගියොත් එහෙම වෙනස ඍණ වෙනවා. වෙනස ඍණ වුණොත් එහෙම ඔයගොල්ලන් දන්නවා මෙතන ඍණ පැත්තේ තමයි ඍණ අගේ ඍණ 15 තමයි සන්තුෂ්ත වෙන්නේ. මෙතන ඍණ 15ක් වුණොත් එහෙම ධාරාව දැන් එන්නේ භූගත කළ අවස්ථාවේ සිට ඍණ 15 දෙසට. එහෙනම් මේ පැත්තෙන් බලනකොට ඔයගොල්ලන් බලන්න මෙන්න මේ LED බල්බ් එක පත් වෙන්න ඕනි
ආලෝක තීව්‍රතාවය අඩු අවස්ථාවක. එතන මෙතන LED බල්බ් එක පත් වෙනවා. ඒ වගේම ගත්තොත් එimhe ආලෝක තීව්‍රතාවය වැඩි වුණොත් මොකද වෙන්නේ? ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට මෙතන ප්‍රතිරෝධය අඩු වෙනවා. එතන මෙතන ප්‍රතිරෝධය අඩු වෙනකොට මෙතන විභවය අඩු වෙනවා. එතන මෙතන විභවය පහට වඩා අඩු වුණොත් වෙනස ධන වෙනවා. වෙනස ධන වෙනවා කියලා කියන්නේ මෙතන ධන පැත්තේ සන්තුෂ්ත වෙනවා. එතන මෙතන ධන පැත්තේ සන්තුෂ්ත වෙනවා කියන්නේ මෙතන ධන 15 වෙනවා. එහෙනම් ධන 15 විසිට බිඳුව දිශට තමයි ධාරාව යන්නේ. එහෙම වුණොත් මේ LED එකපත් වෙනවා. එහෙමනම් ඕගලන්ට පේනවා අපිට මේ පරිපතේ යම්කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න භාවිතා කරන්න පුළුවන්. එතන මේ පැත්තෙන් අපි යම්කිසි දෙයක් සංවේදනය කරලා ඒක අපිට වෙනත් ආකාරයකට පරිවර්තනය කරගන්න පුළුවන්. වෙනත් දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මේවා ගොඩාක් රොබෝ යන්ත්‍රවලදී එහෙම ක්‍රියාත්මක භාවිතා කරනවා. මේ අවස්ථාව ක්‍රියාත්මක වීම හෝ නොකිරීම අපිට කරන්න පුළුවන් යම්කිසි දෙයක් යම්කිසි විචලනයකට. දැන් මෙතන නම් ආලෝක තීව්‍රතාව විචලනය, ඒ වගේ ශබ්ද තීව්‍රතාවය, ඒ වගේම අපි IR ඒ කියන්නේ අදෝරත් කිරණ වල ඒ ආදි වශයෙන් අපිට වෙනස්කම් වෙන ඒවා විද්‍යුත් සංඥාවක් හැටියට පරිවර්තනය කරලා අපිට අවශ්‍ය දෙයක් විදුලි මෝටරයක් ක්‍රියාත්මක කිරීම වගේ එවැනි දෙයක් අපිට සංඥා අපි ගත්තොත් එහෙම සංඥාවක් හැටියට අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් නැවත මම මෙතන විස්තර කරොත් එහෙම මෙතන 20 කිලෝ ඕම් 10 කිලෝ ඕම් තියෙන්නේ. එහෙනම් මේ 15 වෝල්ට් බෙදෙන්නේ දෙකට එක අනුපාතයට. ඒතර මේ ආරා විභවාන්තරේ නම් මේ ආරා වෝල්ට් 10ක් වෙන්න ඕනේ, මේ ආරා වෝල්ට් 5ක් වෙන්න ඕනේ. එහෙනම් මෙතන විභවය 5 වෝල්ට් වෙනවා. ඒක අපි ෆික්ස් කරලා තියෙන්නේ, නියත කරලා තියෙන්නේ. දැන් එතකොට අනිත් පැත්තෙන් අපවර්තනය අපවර්තනය වනාග්‍රයට ගියොත් එතන විභවය දෙන්නේ මේ විභව බෙදුමෙන්. එතන මෙතන 20 කිලෝ ඕම් ප්‍රතිරෝධය සමග LDR එක භාවිතා කරලා තිබෙනවා. එතකොට LDR එකේ විශේෂත්වය තමයි ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. එහෙනම් ප්‍රතිරෝධය අඩු වෙනවා කියලා කියන්නේ මෙතන විභවය අඩු වෙනවා. එතන මෙතන විභවය අඩු වෙනකොට පහට වඩා අඩු වුණොත් එහෙම වෙනස ධන වෙනවා. වෙනස ධන වුණොත් මෙතන ධන පැත්තේ ප්‍රතිදානයේ අවුට්පුට් එක ධන පැත්තේ සන්තුෂ්ත වෙනවා. ධන වුණොත් මෙතන ධන 15යි ධන 15 ඉඳන් එහෙනම් මේ පැත්තට තමයි ධාරාව ගමන් කරන්නේ. එහෙනම් මේ LED එක පත්තු වෙන්න ඕනේ. දැන් ආලෝක තීව්‍රතාවය වැඩි වුණොත් අඩු වුණොත් එහෙම මෙතන ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒතර මෙතන ප්‍රතිරෝධය වැඩි වුණොත් එහෙම මෙතන විභවය වැඩි වෙනවා. එතන මෙතන විභවය පහට වඩා වැඩි වුණොත් එහෙම වෙනස ඍණ වෙනවා. වෙනස ඍණ වුණොත් එහෙම මෙතන ඍණ පැත්තේ සන්තුෂ්ත වෙනවා. ඍණ 15 වෙනවා. ඍණ 15 වුණොත් ධාරාව ගමන් කරන්නේ මේ පැත්තට. එතකොට මේ LED එක පත් වෙන්න ඕනේ. එතකොට මෙතන අවස්ථාව තමයි ආලෝක තීව්‍රතාවය වැඩි අවස්ථාව. මේක තමයි ආලෝක තීව්‍රතාව අඩු අවස්ථාව. එතකොට අපිට මේ නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් ඕන වෙලාවට ඕගොල්ලන් බලන්න ධන සහ ඍණාග්‍රයන්ට ලැබෙන වෝල්ටීයතාවයන් සලකලා බලන්න. ඒතර ඒ වෙනස ධනද ඍණද වීම අනුව ප්‍රතිදානයේ ධන පැත්තේ හෝ ඍණ පැත්තේ සන්තුෂ්ත වීම සිද්ධ වෙනවා. ඊට අනුකූලව මෙතන ක්‍රියාවලිය අපිට වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් මේ අපි බලමු මේ පරිපතේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. සත්‍ය වශයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි නිරීක්ෂණය කර බලමු. right. අපි දැන් බලමු අපි කලින් විස්තර කළ පරිපතේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතර ඔයගලන්ට පේනවා මේක තමයි LDR එක. ඒතර මේක තමයි ප්‍රතිරෝධය. ඒතර මේ විභව බෙදුම් මෙතන තිබෙනවා. ඊළඟට මෙතන මේ ප්‍රතිරෝධ දෙක තියෙනවා 20 කිලෝ ඕම් සහ 10 කිලෝ ඕම්. ඒතර එතන විභව බෙදුම තියෙනවා. ඒතර මේ විභව බෙදුමෙන් මෙතන අපවර්තනය වනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. LDR එක සහ ප්‍රතිරෝධයේ ඒ විභව බෙදුමෙන් අපවර්තන වනාග්‍රයටත් මේ ප්‍රතිරෝධ දෙකේ විභව බෙදුමෙන් අපවර්තන වනාග්‍රයටත් සම්බන්ධය දීලා තියෙනවා. ඒතකොට මෙතනින් අපි ඍණ වෝල්ටේජ් සැපයීම ධන වෝල්ටේජ් සැපයීම දීලා තියෙනවා. මෙතනින් ප්‍රතිදානය අරගෙන මම අර පරිපතේ අපි කලින් බෝඩ් එකේ දැක්ක පරිපතේ අනුව LED බල්බ් දෙකට දීලා තියෙනවා. ඒතකොට මේකේ දැන් අපිට පේනවා බල්බ් එක පත් වෙනවා. ඒතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන ආලෝක තීව්‍රතාව වැඩි. ඒතර ආලෝක තීව්‍රතාව වැඩි වුණොත් එහෙම LDR එකේ හරහා විභව බැස්ම අඩුයි. ඒතර LDR එකේ හරහා විභව බැස්ම අඩු වෙච්ච ගමන්ම එතකොට අපි අපවර්තනයේ නෝනාග්‍රයට මේක සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට එතන විභවය අඩු වෙනවා. එතකොට එතන විභවයේ අඩු වෙයි කියලා කියන්නේ අපවර්තනයේ වන සහ නෝනාග්‍ර අතර වෙනස ධන වෙනවා. එතකොට ධන වෙනවා කියලා මේක ධන පැත්තේ සන්තුෂ්ත වෙනවා. එතකොට ධන පැත්තේ සන්තුෂ්ත වෙනකොට මේ LED බල්බ් එක පත් වෙනවා. දැන් අපි ආලෝක තීව්‍රතාව අඩු කරොත් එහෙම ඔක අනිත් පැත්තට වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ LDR කරා ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ එතන සංදි විභවය වැඩි වෙනවා. එතකොට අපවර්තනයේ නෝනාග්‍ර විභවය වැඩි වෙනවා. අපවර්තනයේ වනාග්‍රයට වඩා අපවර්තනයේ වනාග්‍ර විභවය වැඩි වෙනවා අපවර්තනයේ නෝනාග්‍රයට වඩා. එතකොට වෙනස එතන ඍණ වෙනවා. එතකොට වෙනස ඍණ වෙනවා කියලා කියන්නේ ප්‍රතිදානය
ඍණ පැත්තේ සන්තෘප්ත වෙනවා. එහෙනම් අනිත් LED බල්බ් එක පත් වෙන්න ඕනේ. ඒතර මම මේ සම්බන්ධ කරලා තියෙන අනිත් පැත්තට තියෙන LED බල්බ් එක. දැන් අපි මේක ආලෝක තීව්‍රතාව අඩු කරලා බලමු මේක වහලා. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේ බල්බ් එක අනිත් එක පත් වෙනවා. දැන් ඍණ පැත්තේ සන්තෘප්තයි මේ වෙලාවේ ධන පැත්තේ සන්තෘප්තයි. එහෙනම් මේ අවස්ථාව තමයි ඒතර අපිට මේ කාරකාත්මක වර්ධක ක්‍රියාත්මක කරන්නේ. ඒතර අපිට ඕන මේ පැත්තෙන් ඕනම සංඥාවක් අනුව මේ පැත්තේ වෙනස් විචලනයක් අරගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩාක් යෙදීම් අපිට භාවිතා කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. සාකච්ඡා කරේ ප්‍රතිපෝෂණයක් නැති අවස්ථාව, ඒ කියන්නේ විවෘත පුඩු ආකාරය. දැන් අපි බලමු ප්‍රතිපෝෂණයක් ඇති අවස්ථාව සංවෘත පුඩු ආකාරය. ඒතර මෙතනදී අපි ගත්තොත් එහෙම කාරකාත්මක වර්ධකයේ අවස්ථා දෙක අපි සැලකුවොත් එහෙම මෙතන ඍණ ධන ඍණ සාධන. දැන් අපිට ප්‍රතිපෝෂණය කියලා කියන්නේ මේකේ අපි ප්‍රතිදාණයෙන් කොටසක් ප්‍රදාණයට ආපහු දෙනවා. එතකොට ප්‍රදාණය වෙනස් වෙනවා. ප්‍රතිදාණය අනුව ප්‍රදාණය වෙනස් වෙනවා. ඒතර අපි ඒකට ෆීඩ්බැක් කියලා කියන්නේ. එතකොට ආපහු ප්‍රතිදාණය වෙනස් වෙනවා. ඒතර දැන් මෙතන අපිට ප්‍රතිපෝෂණ වර්ග දෙකක් ගන්න පුළුවන්. අපි මේව ගත්තොත් මේකට කියනවා ඍණ ප්‍රතිපෝෂණයක් කියලා. ඍණ ප්‍රතිපෝෂණය කියලා කියන්නේ මේ ප්‍රතිපෝෂණයෙන් නිසා ප්‍රතිදාණය බාල කරනවා. ඒතර ඒකට කියනවා අපි ඍණ ප්‍රතිපෝෂණය කියලා. අපිට අනිත් පැත්තට යන්න පුළුවන්. මේ පැත්තට මේකට කියන්නේ ධන ප්‍රතිපෝෂණය කියලා. ඒ කියන්නේ ප්‍රතිදාණය තවත් ශක්තිමත් කරනවා. එතකොට මේ අවස්ථාවේ භාවිතා කරොත් මේක ඉක්මනින් සන්තුෂ්ත වෙලා යනවා. එහෙනම් අපිට මේකේ වර්ධනය වැඩි. ඒ කියන්නේ අපිට මේක මේ සංඥාවක් වර්ධනය කිරීමට වගේ භාවිතා කරන්න බෑ. වේගෙන් සන්තුෂ්ත වීම සිද්ධ වෙනවා. ඒකෙත් භාවිතයන් තිබෙනවා. ඒතර අපි මෙතන පාවිච්චි කරන්නේ ඍණ ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ මේකේ වර්ධනය අඩාල කරගන්නවා. ඒතර ඕගොල්ලන් දැක්කා ඒ කියන්නේ 10 6 වගේ අගයක් 10 5 වගේ අගයක්. ඒතර ඒකෙදී වැඩි වර්ධනය වැඩි ගේන් එක වැඩි නිසා මේක සන්තුෂ්ත වෙනවා. දැන් අපි කරන්නේ ගේන් එක අඩු කරන්න ඕනේ. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ ඍණ ප්‍රතිපෝෂණය. එහෙමනම් මතක තියාගන්න. එතකොට අපි දෙන්න ඕනේ ප්‍රතිදාණයෙන් ඍණාග්‍රයට. ඒතර මේකෙදි වෙන්නේ ප්‍රතිදාණය වැඩි වෙනකොට ඕගොල්ලන්ට පේනවා අපවර්තනයේ නෝනාග්‍රේ විභවය වැඩි වෙනවා. අපවර්තනයේ වනාග්‍රේ විභවය වැඩි වෙනවා. අපවර්තනයේ වනාග්‍රේ විභවය වැඩි වෙනවා කියන්නේ පරතරය අඩු වෙනවා. පරතරය අඩු වෙනවා කියලා කියන්නේ සමීකරණයට අනුව V0 අඩු වෙනවා. එහෙනම් අපිට මෙතන අවශ්‍ය වෙන්නේ ඍණ ප්‍රතිපෝෂණය. එහෙනම් අපි බලමු මේ ඍණ ප්‍රතිපෝෂණය භාවිතා කළා කොහොමද වර්ධකයක් අපි හදාගන්නේ. එතන මෙතනදී වර්ධක පරිපථ දෙකක් අපි සාකච්ඡා කරනවා. එකක් තමයි අපවර්තනයේ වන වර්ධකය, අනිත් එක තමයි අපවර්තනයේ නොවර්ධ වර්ධකය. එහෙනම් අපි මේ පරිපථ දෙක ඇඳලා මේක විස්තර කර ගනිමු. right. එතකොට මේ විදිහට අපිට පරිපථ දෙක සටහන් කරන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අපවර්තනයේ වන වර්ධකය. ඔයගොල්ලන් බලන්න V in ප්‍රදානය දෙන්න ඕනේ අපවර්තනයේ වන අග්‍රයට. ඒ වගේම මේකේ බලන්න අපවර්තනයේ නොවන වර්ධකය. එහෙනම් V in ලබා දෙන්න ඕනේ අපවර්තනයේ නොවන අග්‍රයට. එහෙනම් මේ අපවර්තනය කියලා කියන්නේ දැන් අපි ලබා දෙන සංඥාව සහ ප්‍රතිදානය අතර අපි නිරීක්ෂණය කරොත් එහෙම ලබා දෙන සංඥාවට සාපේක්ෂව ප්‍රතිදානය අංශක 180ක කලා වෙනසක් අත් කර ගන්නවා. ඒකයි මේක අපවර්තනය කියලා කියන්නේ ඉන්වර්ට් කියලා අනිත් පැත්ත ගහනවා. එතකොට ඒක අපි දැක්කා පොදු අපි ට්‍රාන්සිස්ටර් වර්ධකයේත් අපි ඒක නිරීක්ෂණය කරා මේ අනිත් පැත්ත ගැසීම. ඒ කියන්නේ අංශක 180ක කලා වෙනසක ලක්වීම. අපවර්තනයේ නොවන වර්ධකයේ ගත්තොත් එහෙම එලෙස කලා වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒතර වර්ධනයක් පමණයි ඇති වෙන්නේ. කලා වෙනසක් ඇති වෙන්නේ නැහැ. right. එහෙනම් අපි දැන් බලමු V in සහ V out අතර සම්බන්ධය කොහොමද ගොඩනගන්නේ කියලා. ඒතර මේකට තියෙනවා නීති දෙකක්. අපි ඒකට කියනවා ස්වර්ණමය නීති කියලා, golden rules කියලා කියන්නේ. එතකොට මේ නීති දෙක ඇසුරෙන් අපිට ඕනම කාරකාත්මක වර්ධක පරිපථයක් විශ්ලේෂණය කරන්න පුළුවන්. එතකොට මේකේ පළවෙනි නීතිය තමයි මේ ප්‍රධාන අග්‍රයන්, ඒ කියන්නේ අපවර්තනයේ වන අග්‍රයන්
අපවර්තනය නොවන අග්‍රය අපවර්තනය වන අග්‍රය. මේවා ධාරාවන් ලබා ගන්නේ නැත. ඒ කියන්නේ මේකට ධාරාව යන්නේ නැහැ කියන අදහස. එහෙනම් මේක හේතුව තමයි මේ වර්ධක ඊටාම හොඳ වර්ධකයක්. ඒ කියන්නේ ප්‍රධානයට ඊටා ඉහළ ප්‍රතිරෝධයක් දක්වනවා. එතකොට ප්‍රධානීට ඉහළ ප්‍රතිරෝධයක් දක්වනවා කියලා කියන්නේ මේගොල්ලන්ගෙන් ඇත්තට ශක්තිය ගන්නෙම නැති තරම් සංඥා විතරයි ගන්නෙ ශක්තිය ගන්නෙම නැති තරම්. එහෙනම් මේකට ධාරාවක් යන්නේ නැහැ කියන නීතිය තමයි පළවෙනි එක. එහෙනම් කර්චොෆ් නීතිය අපි නියමයේ දැම්මොත් මෙහෙන් එන ධාරාව මෙහෙ යන්නේ නැහැ මේක දිගේ යනවා. එහෙනම් R2 සහ R1 හරහා ගමන් කරන ධාරාවන් සමානයි. එතකොට මේ නීතිය අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ස්වර්ණම් නීතියේ පළවෙනි එක හැටියට ඕනම පරිපථයකට අපිට ඒක ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි නීතිය මොකක්ද? අපවර්තනයේ නොවන සහ අපවර්තනයේ වන අග්‍රයන් ධාරාවන් ලබා ගන්නේ නැත. දෙවෙනි නීතිය තමයි අපවර්තනයේ වන අග්‍රය සහ අපවර්තනයේ නොවන අග්‍රයන් අතර විභව අන්තරය බිඳුවයි. ඒ කියන්නේ v ධන සමානයි v ඍණ. ඒත් ඕගොල්ලන් දැක්කා පළවෙනි අවස්ථාවේදී මේ අන්තරය ඊටාම කුඩා වෙනකොටම මේක සන්තුෂ්ත වෙනවා. එහෙනම් ආසන්න වශයෙන් මේ අගයන් සමානයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ඕනම අවස්ථාවක ඕගොල්ලන් මේ පරිපථයක් විශ්ලේෂණය කරනකොට v ධන අග්‍රයේ විභවයත් v ඍණ ඒ කියන්නේ අපවර්තනයේ වන අග්‍රයේ විභවයත් සමාන ලෙස ගන්න. එහෙනම් මේ නීති දෙක ඇසුරෙන් අපිට ඕනෑම මේ වගේ පරිපථයක් විශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් අපි බලමු පළවෙනි පරිපථය විශ්ලේෂණය කරලා මේ නීති දෙක අපි යොදලා. එහෙනම් බලන්න පරිපථය අපි ගත්තාන් පස්සේ එහෙනම් මෙයා අපවර්තනය වන අග්‍රය ධාරාවක් ලබා ගන්නේ නැත්නම් R1 හා ගමන් කරන ධාරාව R2 හරහා ගමන් කරන ධාරාවට සමාන විය යුතුයි. එහෙමනම් අපි බලමු මෙතන R1 හරහා ගමන් කරන ධාරාව වෙන්නේ R1 හරහා විභවාන්තරය බෙදන්න ඕනි යාගේ ප්‍රතිරෝධයෙන්. ඒතර විභවාන්තරය ගන්නකොට මම මෙතන මේ අවස්ථාවේදී මේ දිශාවට ධාරාව ගමන් කරනවා කියලා ගන්නවා. ඕගොල්ලන්ට කැමති දිශාවක් මෙතන තෝරගන්න පුළුවන්. මේ දිශාවට ධාරාව ගමන් කරනවා කියන අර්ථය මම හිතනවා V out කියන විභවය V ඍණ විභවයට වඩා වැඩි. එහෙනම් V out ඍණ V ඍණ. ඒ කියන්නේ මම මේ ඍණ ලකුණෙන් මම නිරූපණය කරේ අපවර්තනයේ වන අග්‍ර විභවය. බෙදීම R1 කියන එක සමාන වෙන්න ඕනි R2 හරහා විභවය. එහෙනම් R2 හරහා ධාරාව මෙහෙට යනවා නම් V ඍණ කියන විභවය V ට වඩා වැඩි වෙන්න ඕනි. එහෙනම් V ඍණ V in බෙදන්න ඕනි R2. එහෙනම් ওই ධාරාවන් දෙක සමාන වෙන්න ඕනි. R1 හරහා ගමන් කරන ධාරාව R2 හරහා ගමන් කරන ධාරාවට සමාන වෙනවා. දැන් අපි යමු දෙවෙනි ගෝල්ඩන් රූල් එකට. ඒ කියන්නේ මේ දෙන්නගේ විභවයන් සමානයි කියන එක. දැන් බලන්න මෙතන භූගත කර තිබෙන තැන. එහෙනම් මෙතන විභවය බිඳුවයි. අපි සලකන තැන. එතන මෙතන විභවය බිඳුවයි නම් මෙයා ධාරාවක් ගන්න නැත්නම් ප්‍රතිරෝධය හරහා විභව වැස්මක් එන්නේ නැහැ. එහෙනම් V ධනවල විභවයත් බිඳුව වෙන්න ඕනි. එහෙනම් පළවෙනි දෙවෙනි ගෝල්ඩන් රූල් එක අපි දැම්මොත් V ධන සමානයි V ඍණ ඊට අමතරව V ධන කියන එක සමානයි බිඳුව. එහෙමනම් V ඍණ කියන එකත් සමානයි බිඳුව. එහෙනම් මේ පරිපථයේ V ඍණ බිඳුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් V ඍණ බිඳුවට සමාන වෙන අවස්ථාව ගත්තොත් එහෙනම් V out බෙදන්න ඕනි R1කින් ඒක සමාන වෙන්න ඕනි ඍණ V in බෙදන්න ඕනි R2කින්. එහෙනම් මම V out උක්ත කරන්නම්. V out කියන එක සමාන වෙනවා R1 බෙදීම R2 ඍණ වරක් V in. බලන්න ඊටාම සරල සමීකරණයක් අපිට ලැබෙනවා V out සහ V in අතර. එහෙනම් ඍණාග්‍රයෙන් ඍණ ලකුණින් පෙන්වන්නේ මේක අපවර්තනය වෙන බව. ඒ කියන්නේ V in ඒ කියන්නේ මෙතනට අපි දෙන විභවය ඒක ධනාගයක් වුණොත් එහෙම ධනාගයේ ඍණ ලකුණෙන් වැඩුණාම ඍණ වෙනවා. එහෙනම් V out ඍණ වෙනවා. ඒතර මේක තමයි දැන් ධාරා වර්ධක සාධකයේ වෙන්නේ. R1 බෙදීම R2. අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. R1යි R2යි සමාන වුණොත් එහෙම අරාගයේම A අපි R1 R2ට වඩා දෙගුණ කරොත් එහෙම V in දෙගුණ වෙලා එයි. දැන් එහෙනම් අපිට පේනවා වර්ධක සාධකය විතා අඩු මට්ටමකට අපි අරන් තිනවා. අපිට අවශ්‍ය විදිහට වර්ධක සාධකය වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා R1 සහ R2 වෙනස් කිරීම මගින්. එහෙමනම් අපි ගත්තොත් එහෙම ප්‍රධානයයි ප්‍රධානයයි අතර ප්‍රස්ථාර දෙක මම සයිනාකාර ප්‍රස්ථාරයක් ගන්නම්. ඒතර මේ V in කාලය අතර ප්‍රස්ථාරය V out කියලා ගත්තොත් එහෙම ඒතර මෙතන අනුපාතය මම R1 දෙගුණයක් විනිවිද ගත්තොත් R2කට වඩා එහෙනම් මේක දෙගුණ වෙන්න ඕනේ. එහෙමනම් මෙතන අගය දෙගුණ වෙලා වෙන්නත් ඕනි අපවර්තනය වෙන්නත් ඕනි. ඔය
එතකොට කාලක්ෂය වෙනස් වෙන්නේ නැහැ. කාලක්ෂය ඒ විදිහටම තියෙනවා. සංඥාව විතරක් වෙනස් වෙනවා. එතකොට මේක දෙගුණ වෙන්න ඕනේ. එතන මෙතන වෝල්ටීතාවට වඩා මෙතන වෝල්ටීතාව දෙගුණයක් වෙන්න ඕනේ. එතන අනිත් පැත්ත ගහන්න ඕනේ. ඒ අවස්ථා දෙකම සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේ විදිහට අපවර්තනයක් වීමත් එක්ක වර්ධනයක් අපිට ගන්න පුළුවන්. එතකොට වර්ධන සාධකය වෙනස් කිරීමේ හැකියාව දැන් අපට ලැබිලා තිබෙනවා. ඊළඟට බලමු අපවර්තනයේ නොවන වර්ධකය V in සහ V out අතර සම්බන්ධය. දැන් ඒකෙදිත් අපිට යොදන්න තියෙන්නේ අර ගෝල්ඩන් රූල්ස් දෙකම තමයි. ඒතර එතනදිත් මම ගන්නවා R එක කරා ගමන් කරන ධාරාව R දෙක කරා ගමන් කරන ධාරාවට සමානයි කියන අදහස. ඒතර මෙතනදී මට ගන්න පුළුවන් R එක කරා ගමන් කරන ධාරාව කියන්නේ නම් මෙතන විභවයෙන් මේ විභවය අඩු කරලා R එකෙන් බෙදන්න ඕනේ. එහෙනම් V out වලින් අඩු කරන්න ඕනේ V ඍණ බෙදන්න ඕනේ R එකෙන් සමානයි. දැන් මේ පැත්තට ධාරාව යනවා කියන එකේ අර්ථය තමයි අපවර්තනයේ වන අග්‍රේ විභවය බිඳුවට වඩා වැඩි කියන එක. එහෙමනම් V ඍණ බිඳුව බෙදන්න ඕනි R දෙකෙන්. ඔන්න මම පළවෙනි රූල් එක භාවිතා කරලා ඒ කියන්නේ අග්‍ර ධාරාවන් ගන්නේ නැත. එහෙනම් ඒ රූල් එක භාවිතා කරලා සමීකරණ ලිව්වා. දෙවෙනියට යන්න තියෙන්නේ දෙවෙනි එක. ඒ කියන්නේ V ධන සමානයි V ඍණ. ඒ කියන්නේ අපවර්තනීය වන අග්‍රේ විභවය අපවර්තන නොවන අග්‍රේ විභවයට සමානයි කියන එක. ඒතර මේකෙදි ගත්තම ඔයගොල්ලන්ට පේනවා V in අපි ලබා දීලා තියෙන මෙතනට. එහෙනම් R කියන ප්‍රතිරෝධය තිබෙනවා. R හරහා විභවාන්තරයක් ඇතිවන්නේ නැහැ. මන්ද මේ අපවර්තනීය නොවන අග්‍රේ ධාරාවක් ගන්නේ නැති නිසා. එහෙනම් අපවර්තනීය නොවන අග්‍රේ විභවය V in ට සමාන වෙන්න ඕනේ. එහෙනම් V ධන සමානයි V in වෙන්න ඕනේ. එහෙම ගත්තොත් එහෙනම් V ඍණ කියන එක සමාන වෙන්න ඕනේ V in වලට. එතන මේ සමීකරණ දෙක අපි ගත්තට පස්සේ එවනම් අපි මෙතන V ඍණ කියන අවස්ථා දෙක V in වලින් ආදේශ කරමු. V out ඍණ V in බෙදීම R1 සමානයි V in බෙදීම R2. එහෙනම් මම V in එක පැත්තකට ගන්නවා. එහෙනම් V out බෙදීම R1 සමානයි V in බෙදීම R2. මේක මෙහෙට යනකොට ධන වෙනවා V in බෙදීම R1 වෙනවා. right? එතකොට V out සමාන වෙනවා. එහෙනම් 1 යට R2 ධන 1 යට R1 වරක් V in. දැන් මම මෙතන R1 තිබෙනවා. මේ R1 මුළු සමීකරණෙම වැඩි කරලා මෙතන තියෙන එක මුළු සමීකරණයම R එකෙන් වැඩි කරනවා. එතකොට එතනින් ගියාම එතකොට මේ R1 මේ R එකෙන් බෙදුනම 1 වෙනවා. ධන R1 බෙදීම R2 වරක් V in කියලා ලැබෙනවා. එතකොට මම මෙතනින් පැහැදිලිව ලියන්නම් සමීකරණය අපිට ආවේ. බෙදුවට පස්සේ එක සමීකරණය මම නැවත ලියන්නම්. මෙතන තිබෙන R1 මෙතන තියෙන R1. දැන් එහෙනම් අපි R1 මුළු සමීකරණයම වැඩි කරමු. එතකොට ලැබෙනවා V out කියන එක සමාන වෙනවා R1 බෙදීම R1 1 මම ඒක කලින් ලියනවා R1 බෙදීම R2 වරක් V in. දැන් බලන්න මේකේ සමීකරණය අපිට ලැබුණේ අරකට වඩා පොඩ්ඩක් වෙනස් විදියක්. ඒතකොට 1 ධන R1 ධන R2. ඒතකොට එහෙනම් මෙතනින් නැවතත් R1යි R2යි වෙනස් කරලා අපට අවශ්‍ය වර්ධක සාධකය හදාගන්න පුළුවන්. එතකොට R1යි R2යි සමාන වුණොත් එහෙම මෙතන දෙකෙන් දෙගුණ වෙනවා. එහෙනම් R2 අනන්තයට ගියොත් එහෙම ඒ කියන්නේ R2 අනන්තයට යනවා කියලා කියන්නේ මෙන්න මෙතන සම්බන්ධය අපි නැති කරනවා. එතන මෙතන සම්බන්ධය ග්‍රවුන්ඩ් එකට සම්බන්ධය නැති කරනවා. එතකොට R2 යනවා අනන්තයට. මෙතන සම්බන්ධයක් නැති නිසා. ඒතර R2 අනන්තයට ගියාම R1 බෙදීම අනන්තය කියලා කියන්නේ බිඳුවයි. එතකොට V out V in ට කෙලින්ම සමාන වෙනවා. ඒතර ඒ භාවිතයත් අපිට ලබා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. සංඥාවක් දුර්වල වීම වළක්වන අවස්ථාවලදී එවැනි යෙදීම් අපි කරනවා. එහෙනම් මෙතනදී ඔන්න බලන්න. එතකොට අපිට අවශ්‍ය විදියට මේක වෙනස් කරන්න පුළුවන්. එහෙනම් අපි ප්‍රස්ථාරේ නැවත ඇඳොත් දැන් ඕගොල්ලන්ට නිකම් හිතා ගන්න පුළුවන්. සැපයුම් සිග්නල් ඒ කියන්නේ ප්‍රදානයේ මේ විදිහට මම ගත්තොත් එහෙම V in කියන එක එහෙනම් V out කිසිම කලා වෙනසක් වෙන්න බෑ. වර්ධනය කරලා අපිට ඕනනම් ගන්න පුළුවන් මේ විදිහට. එතකොට වර්ධනය කරලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම බලන්න අර ඉස්සෙල්ලා සමීකරණයේ දිහාත් අපිට R1යි R2යි වෙනස් කළා ඕනනම්
අඩු කරලා වර්ධනය අඩු කරලා ගන්නත් පුළුවන්. එහෙනම් මේක බෙදීමට වැඩි කිරීමට ඒ වගේම අනුකලනය අවකලනය ඒ ආදි වශයෙන් සියලු ගණිත කර්ම වලට කාරකාන් වර්ධකේ ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඒකට ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් එහෙම නැත්නම් කාරකාන් වර්ධක කියලා කියන්නේ. ඒක වර්ධනයක්ම නෙමෙයි අපිට බාල කිරීමක්, ඒ කියන්නේ බෙදීමක්, එකතු කිරීමක්, වැඩි කිරීමක්, අනුකලන අවකලන ඕනෑවක් කරන්න පුළුවන්. අපිට තියෙන්නේ මේ බාහිර ප්‍රතිරෝධ වෙනස් කිරීම පමණයි. ඉතින් අපේ සිලබස් එකේ අපිට තියෙන්නේ මේ යෙදීම් දෙක විතරයි. ඒ කියන්නේ අපවර්තනීය නොවන වර්ධකය සහ අපවර්තනීය වන වර්ධකය කියන අවස්ථා දෙකයි. ඒතර මේක අපවර්තනීය වන වර්ධකය, මේක අපවර්තනීය නොවන වර්ධකය. ඒතර අපි පළවෙනින් කතා කරා මේකේද අවශ්‍ය සමීකරණය. මේක අපිට ආවේ ඇත්තටම මේ අපවර්තනීය නොවන වර්ධකයට අවශ්‍ය සමීකරණය හැටියටයි. එවනම් අපිට පේනවා කාරකාන් වර්ධකයේ ආකාර දෙකකට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. විවෘත පුඩු ආකාරය, සංවෘත පුඩු ආකාරය. ඒතර සංවෘත පුඩු ආකාරයේ කොටස් දෙකයි. අපවර්තනීය වන සහ අපවර්තනීය නොවන. එහෙනම් මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න අර සරණමය නීති දෙක, ඒ තමයි ප්‍රධාන අග්‍ර ධාරාවන් ගන්නේ නැත සහ ප්‍රධාන අග්‍රයන්ගේ විභවයන් සමානයි කියන රූල් දෙක. ඒතකොට මේ දෙක පාවිච්චි කරලා ඕගොල්ලන් මේ විදිහට සමීකරණ ප්‍රධාන සහ ප්‍රතිධාන අතර සමීකරණ ලබා ගන්න. එතකොට මේ අවස්ථාව තමයි අපිට අපේ විෂය නිර්දේශයේ කතා කරන්න තිබෙන්නේ.